සුබ උදෑසනක් ඔබට නිරෝගී සුව ලැබෙන ජයග්‍රාහී වාසනාවන්ත දවසක් ඒ වගේම සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. අපි සියලු තොරතුරු කියන්න සූදානම්. පත්තරවල තියෙන දේවල් සහ නවතම වාර්තා වන දේවල් හැම දෙයක්ම අපි කියන්න ලෑස්ති. ඔබට මේ සතියන්තයේ තොරතුරු අනිවාර්යයෙන්ම දැනගන්න උවමනාවෙන් ඉන්නවා. වැඩි විස්තර දැනගන්න සමහර කාරණාවල. ඉතින් ක්‍රිකට් වලින්ම පටන් ගත්තොත් LPL වලින්ම පටන් ගත්තොත් අපි දන්නවා දැන් පන්දු ඕවර එක හැම පන්දුවකටම 6-4 අපිට මේ ලකුණු ලබා ගන්න බෑ. මේ ක්‍රීඩකයන්ට ලබා ගන්න බෑ. සමහර ඒවා තියෙනවා ආරක්ෂාකාරී පහරවල් එල්ල කරලා කඩුල්ල ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතෙත් මේ මොහොතේ තියෙන තත්ත්වයන් එක්ක අපේ ජීවිතය ආරක්ෂා කරගෙන අපි ඉස්සරහට යන්න ඕනි ගමනක් තියෙන්නේ. කොරෝනා වසංගතයත් එක්ක ඔබ දන්නවා පැහැදිලිවම මේක ගෝලීය වසංගතයක්. ඉතින් ආරක්ෂා වෙන්න ඕනි සියලු කාරණා කොහොමද වෙන්න ඕනි කියන දේ ඔබ හොඳින්ම දන්නවා. එතනින් එහා කටයුතු කරන්න එපා කියන කාරණය මතක් කරන්න ඕනි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ නවතම වාර්තාවන් වලට අනුව ඊයේ දවසේදී මරණ වාර්තා වුණා 7ක්. ඒ වගේම අසාධ්‍යයන් ප්‍රමාණය 27228ක් බවට පත් වෙනවා. මේ වෙද්දී සම්පූර්ණ මරණ ප්‍රමාණය අපේ රටේ වාර්තා වෙන 137ක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම පූර්ණ සුවය ලැබලා තියෙනවා 20090ක්. අපේ රටේ කොවිඩ් තත්ත්වය පිළිබඳව නවතම වාර්තාවන් සැලකිල්ලට ගනිද්දී ඉතින් ඔබට තේරෙනවා මොන ආකාරයේ පරිස්සමක් අපි සහ අපේ පවුලේ උදවිය අතර තියෙන්න ඕනේද කියන කාරණය. එහෙම වුණොත් තමයි අපිට සමාජය ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. නජිත් good morning. Good morning සමීර. සුබ දැසනක් හැම දිනෙකටම ප්‍රාර්ථනා කරනවා. අද දවස සුබ වෙන්න වගේම නිරෝගී වෙන්නත් අපි ප්‍රාර්ථනා කරනවා. මේ ගත වෙන්නේ කොවිඩ් අවදානම පවතින කාල සීමාවක්. ඒ නිසා විමසිල්ලෙන් පරිස්සමෙන් අපි හැම දිනෙකම කටයුතු කරමු. සමීර කිව්වා වගේම අපේ රටේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ටිකක් වැඩි වෙලා තිනවා. මරණ ප්‍රමාණය ඊයේ දවසෙත් 7ක් වාර්තා වෙනවා. ඔය අතරේ දැන් රෝහල් වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7001 දක්වා ඉහළ ගිහින් තියෙනවා. 7000 සීමාව ඉක්මවලා ගිහින් තියෙනවා. ලෝක තත්ත්වය මීට වැඩිය ටිකක් වෙනස්. ලෝකේ විශාල පිරිසක් 6,38,32,839 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වෙද්දී සුවය ලබනවා 4,60,27,797ක්. ඒ වගේම මරණ අවාසනාවට මරණ සිද්ධ වෙලා තියෙනවා 15,33,741ක්. මේ තමයි ලෝක තත්ත්වය. අපි දැක්කා පෙරේද දවසේදී ඇමරිකාවෙන් වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වෙනවා 3,000කට වැඩි මරණ ප්‍රමාණයක්. ඉතින් ලෝකේ වසංගතය ටිකෙන් ටික අපි දකිනවා ව්‍යාප්තිය වැඩිවීමක්. හැබැයි දැන් මේ වෙනකොට Pfizer BioNTech සමාගම එන්නතක් හොයාගෙන බ්‍රිතාන්‍යයත් හදබැලීම් සිදු කරනවා. බ්‍රිතාන්‍යයේ දේ පාවිච්චි කරනවා. ඔය හැම විස්තරයක් තොරතුරක්ම අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරනවා. විදේශ තොරතුරු වගේම අපේ රටේ තොරතුරු. අපි සූදානම් ඔබට කියන්න අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු. සමීර අපි ආරම්භ කරන්න සූදානම් දේශීය පුවත්පතේ. ඔව් අපේ දේශ කියනවා දැන් මේ කොරෝනා කතාවක්ම ඒ නිසා අපි එතනින් ආරම්භ කරමු. මේ ආකාරයෙන් සුදත් සමරවීර විශේෂඥ වෛද්‍යවරයාගේ ප්‍රකාශයක් තමයි අද දේශීය වාර්තා කරන්නේ. කොවිඩ් නිසා තවත් වසංගතයක් තියෙනවා. මේ වසංගතයෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ. අපිත් මේ වසංගතයට අහු නොවි මේ වෙද්දි කටයුතු කරනවා කියන එක වගකීමෙන් ඔබට සඳහන් කරනවා. මෙහෙමයි මේ කතාව කියන්නේ. ඒ අනුව COVID-19 වසංගතය අතරේම සත්‍ය සහ අසත්‍ය පුවත් පිළිබඳව ඉවක් බවක් රහිතව වේගවත්ව ගලා යාමේ තොරතුරු ගලා යාමේ වසංගතයක් මේ වෙද්දී ඇති වෙලා තියෙනවා. මේක ඉන්ෆොඩෙමික් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේට මුහුණ දීමද දැන් සිදු වෙලා තියෙනවා කියලත් සුදත් සමරවීර වෛද්‍යතුමා කියනවා. මේ තොරතුරු වසංගතයට ඔබ අහු වෙන්න එපා. නිසි තොරතුරු, හරි තොරතුරු නිවැරදි මාධ්‍යයකින් ලබා ගන්න. එහෙම නැතුව කටයුතු කරන්න ගියොත් අපි සියලු දෙනාම අමාරුවේ වැටෙනවා. විශේෂයෙන්ම වෛද්‍යවරුන් ලබා දෙන උපදෙස්, ඒ වගේම කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ ප්‍රධානියා විදිහට යුද හමුදාපතිතුමා නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරනවා. මේ පිළිබඳව අවධානය යොමු කරන්න සමාජ මාධ්‍යයේ තියෙන ඒවා ඔබ විශ්වාස කරන්න එපා කියන කාරණය විශේෂයෙන් සිහිපත් කරන්න ඕනි. මේ අතරේ අටලුගම තත්ත්වය පිළිබඳව කතා කරද්දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍යාංශ අනතුරු අඟවනවා මේ තියෙන තත්ත්වය පිළිබඳව. සමහර ආසාදිතයන් PCR පරීක්ෂණ වලට එන්නේ නැහැ, සහයෝගය ලබා දෙන්නේ නැහැ. මෙහෙම තත්ත්වයක් තියෙනවා. මේ අතරේ තමයි දේශීය අද වාර්තා කරන්නේ අටලුගමට මින්පසු PHIලා නැහැ කියලා මේ PHI සංගමේ සභාපතිවරයා සඳහන් කරනවා. මින්පසුව අටලුගම් ප්‍රදේශයේ PCR පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහභාගී නොවන බවට රජයට දැනුම් දීලා තියෙනවා කියලයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහත්තයා කියන්නේ. මහජන පරීක්ෂකවරුන්ට අටලුගම් ප්‍රදේශයේදී කෙළගැසීම පහර දීමට තැත් කිරීම නිසා මේ සම්බන්ධයෙන් තීරණයක් ගත් බව හෙතෙම සඳහන් කරලා තියෙනවා කියලයි
අද මේ විදිහට කියන්නේ කෙසේ නමුත් නීතිය ක්‍රියාත්මක වුණා මේ ආසාදිතයා නීති හමුවට අරගෙන ආවා. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කරන්න සිද්ධ වුණා. මේ පරීක්ෂණත් යම් ආකාරයකින් ප්‍රමාදයකින් සිද්ධ වුණේ මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න මොහු ආසාදිතයෙක් නිසා අපි දන්නවා ඒ ක්‍රමවේදයක් තියෙනවා යම් ආකාරයකින් නීතිය හමුවට පමුණුවද්දී. ඉතින් ඒ නිසා තමයි යම් ප්‍රමාදයක් ඇති වුණේ. කෙසේ නමුත් මේක වැරදි පූර්වාදර්ශයක් බවට පත්වන්නට ඉඩකඩ තිබුණා නීතිය ක්‍රියාත්මක නොවුණා නම්. කෙසේ නමුත් ඔහුට නීතිය ක්‍රියාත්මක වුණා. අද ඒ පිළිබඳව වාර්තා කරනවා මේ අටලුගමට PHIලා යන්නේ නැති කතාව නජිත් තාම රජයේ නිර්වශයෙන් එහෙම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිල ප්‍රකාශයක් කරලා නැහැ නේද? සංගමයක් විදිහට තමයි ඔවුන් ප්‍රකාශ කළ තියෙන්නේ. ඔවුන් සේවයෙන් ඉවත් වෙනවා කියලා අටලුගම ප්‍රදේශයේ මේ විශේෂයෙන්ම ඇති වෙලා තියෙන තත්ත්වය අනුව දැන් සමීර ඔබ හිතන්න ඔබ රාජකාරිය ඉටු කරනවා නම් රාජකාරිය කරන්නේ සද්භාවයෙන් නම් ඒ සද්භාවයෙන් ඉටු කරන රාජකාරියට බාධා කරනවා නම් මේ ජනතාව ගැන කවර කතාද? කොහොමුණත් අර සුළු පිරිසක් තමයි මේ වගේ සිද්ධ කරන්නේ 100%ක් 100% ගාණක් වෙන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක්ම අනතුරු හෙලන්නේ රටේ අර සෞඛ්‍ය ආරක්ෂාව හින්දා ගැන පරිස්සමෙන් ඉන්න කියන කාරණාව අපි මතක් කරනවා. ඒ අතරේ අද දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. අපි දිවයින පුවත්පතේ සඳහන් කරන කොරෝනා නිසා ලෝක ජනගහනයෙන් කෝටි 20ක් අන්ත දිලිඳු වෙති කියලා දිවයිනට අද ලියන්නේ උපාලිද සේරම. මේ පුවත ගෝලීය වසංගතයක් ලෙස ලොව පුරා පැතිර යන COVID-19 වෛරස් රෝගය නිසා වසර 2030 වන විට කෝටි 20කට අධික පිරිසක් අන්ත දිලිඳන් බවට පත්විය හැකියි එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සියලුත්ම වාර්තා මගින් අනාවරණය කළා කියලා දෙවෙනි පුවත්පතේ කොරෝනා නිසා ලෝක ජනගහනයෙන් කෝටි 20ක් අන්ත දිලිඳු වෙති කියලා සිරස්තලයක්ද සහිතව මේ පුවත වාර්තා කරන්නේ. අපි වැඩිදුරටත් අවධානය යොමු කරමු ඒ පුවතට. විශේෂයෙන්ම ලෝකයේ බොහෝ පිරිසක් දැන් අපි ආරම්භයේදී සඳහන් කළා වගේම කෝටි 6කට වැඩි 6 කෝටි 68 ලක්ෂයකට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා. ඒ අනුව 2030 වන විට ලෝවාන්ත දිලිඳු ජනගහනය කෝටි 200ක් දක්වා ඉහළ යනු ඇතැයිද සඳහන් කර ඇති අතර මේ ජනතාව අතර කාන්තාවන් කෝටි 10කට අධික පිරිසක් ඒ කියන්නේ මිලියන 102ක් සිටිනු ඇතැයි මේ වාර්තාවේ දැක්වෙනවා. ඉන් මුදා ගැනීමට නම් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවත් ඒ සඳහා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් වැඩි දුරටත් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශ කළ තියෙන බව අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ඔය අතරේ මේ කොළඹ මහල් නිවාස අපි දැක්කා. මහල් නිවාස කිහිපයක් ඊයේ දවසෙත් සිසිර උයන ප්‍රදේශයේ මහල් නිවාස ආශ්‍රිතව අපි දැක්ක ජනතාව ටිකක් කලහකාරී විදිහට හැසිරෙනවා. ඔවුන්ට අර හුදකලා කරලා තියෙන හින්දා නිවෙස් වලින් එළියට යන්න විදිහක් නැහැ, ජීවනෝපාය ඉටු කරගන්න විදිහක් නැහැ. මේ නිසාම කොළඹ හුදකලා කළ මහල් නිවාස කිහිපයකට කොළ එළියක් කියලා අද උපාලිද සේරම ලියනවා මේ පුවත. කොළඹ නගර සීමාවේ දැනට සිදු කර ඇති PCR පරීක්ෂණ අනුව කොවිඩ් ආසාදිතයන් ගණන අඩු වෙමින් පවතින බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා දෙවයිනට ප්‍රකාශ කළා කියලා වැඩිදුරටත් සඳහන් කරනවා. ඒ අතරේ සමීර සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ සමාවෙන්න සන්ඩේ මෝර්නිං පුවත්පතේ අද ප්‍රධාන ඡායාරූපයට අපි අවධානය යොමු කරමු. සන්ඩේ මෝර්නිං පුවත්පතේ ප්‍රධාන ඡායාරූපය ඔබට දැක ගන්නට හැකියාවක් තියෙනවා නම් මේ සටහන යොදලා තියෙන කැප්ෂන් එක යොදලා තියෙන no where to go කොහේ යන්නද කියලා හිතා ගන්න බැහැ කියන කාරණාව තමයි අද දවසේ සන්ඩේ මෝර්නිං පුවත්පතේ ප්‍රධාන ඡායාරූපේ සටහන විදියට යොදලා තියෙන්නේ. මේ විශේෂම ස්ලේව් අයිලන්ඩ් එහෙම නැත්නම් කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ ඔබට දැක ගන්න පුළුවන්. මේ කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ ස්ටේෂන් මාස්ටර් නැත්නම් අපි දුම්රිය ස්ථානාධිපතිවරයාට කොරෝනා වැළඳිලා තියෙනවා. මේ හින්දා කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය වසා දමා තිබෙන බව තමයි තොරතුරු වාර්තා කරන්නේ. මේ තමන්ගේ ගම්බිම් බලා යන්න පැමිණි ජනතාව දැන් අසරණ වෙලා තියෙනවා. මේ ටිකක් වයසක මහලු පුද්ගලෙක් පුටුවකට වෙලා වාඩි වෙලා බලන් ඉන්නවා. no where to go කොහේ යන්නද කියලා හිතා ගන්න බැහැයි කියලා තමයි ඒ සටහන යොදමින් අද දවසේ සන්ඩේ මෝර්නිං පුවත්පතට ඒ විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඔය අතරේ සමීර විශේෂයෙන්ම දැන් COVID-19 නැත්නම් කොරෝනා මර්ධන කාර්යසාධක බලකාය මේ තාක්ෂණික කමිටුව අමාත්‍යාංශයට නිර්දේශ ලබා දීම සඳහා පත් කරපු ඒ තාක්ෂණික කමිටුවේ සමාජිකයන් පත් කරලා තිබෙන බව අද දවසේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත තොරතුරු සඳහන් කරමින් මේ පිළිබඳව වාර්තා කරනවා. නදීර ගුණතිලක ලියන පුවත Technical Committee of Health Ministry to decide
කියලා. treating COVID-19 patients in private hospitals මේ පෞද්ගලික රෝහල්වල COVID-19 කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන කමිටුව තාක්ෂණික කමිටුව ඉදිරියේදී පත් කරන්න තීරණය කරලා තිබෙන බව අද දවසේ මේ විදිහට Sunday Observer පුවත්පත සඳහන් කරන. දැන් අපි දකිනවා රටේ රෝහල් පද්ධතිය ඇඳන් ප්‍රමාණය ටික ටික මේ කොරෝනා රෝගීන්ගෙන් පිරීලා යනවා. දැන් 7001 දෙනෙකු රෝගීන් ඉන්නවා. මේ නිසාම පෞද්ගලික රෝහල්වල මේ රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්න ඕනේ. ඒ සඳහා නිර්දේශ ලබා දෙන්න ඕනේ. ඒ සඳහා වන කමිටුවයි පත් කරලා තියෙන්නේ Sunday Observer පුවත්පතේ අද දවසේ මේ පුවත පහළ කෙළවරේ සඳහන් වෙන්නේ treating COVID-19 patients in private hospitals technical committee of health ministry to decide යනුවෙන් මේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන කාරණාවක්. ඔව් ඉතින් පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබා දෙන එක සාර්ථක වෙයි බොහෝ විට. මොකද සමහරුන්ට තියෙනවා ඉන්ෂුරන්ස් එකක්. ඉතින් රක්ෂණ තමන් රක්ෂණය කරලා තියෙනවා. ඉතින් මේ රක්ෂණයෙන් සමහර විට මේ පෞද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මේ වගේ කටයුතු පහසු වෙනවා පෞද්ගලික රෝහල් වලත් ප්‍රතිකාර කරවතින් COVID-19 වසංගතයට. කෙසේ නමුත් ඒ සඳහා සාකච්ඡා මේ වෙද්දී පවතිනවා. අපි බලමු ඒ සාර්ථක වේද කියලා. මේ අතරේ සිළුමිනාද කියනවා රෝහල් 62කම COVID රෝගීන් කියලායි වාර්තා කරන්නේ. රජයේ රෝහල් 62ක්ම COVID රෝගීන් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. රෝගීන් 13 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබනවා. මේ සිකුරාදා දිනේට වාර්තා වෙන කාරණා තමයි අද සිළුමින මේ විදිහට කියන්නේ. පළමු රැල්ලේදී රෝහල් 10කටත් අඩු සංඛ්‍යාවක් COVID රෝගීන් වෙනුවෙන් වෙන් කර තිබුණද දෙවැනි රැල්ල ආරම්භයේදී ශීඝ්‍ර රෝග ව්‍යාප්තියක් පෙන්눔 කරන බව සෞඛ්‍ය අංශවල රෝග පාලනය කළ හැකි මට්ටමක තිබුණත් ජනතාව අනිවාර්යයෙන්ම අවබෝධයෙන් හා සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න ඕනි කියන කාරණය සෞඛ්‍ය අංශ මතක් කරනවා. ඉතින් රෝගීන් 13 දෙනෙකු වුවද දෙවන රැල්ලේ මේ වන විට මාස දෙක කාලයක් තුල 116 දෙනෙකු ඉක්ුත් සිකුරාදා වෙද්දී මිය ගොස් තිබුණා. ඉතින් මේ තත්ත්වය අද වෙද්දී වෙනස් වෙලා තියෙනවා. 137ක් බවට පත් වෙලා තියෙනවා. මේ පිළිබඳවයි අද වාර්තා කරන්නේ. මේ වෙද්දී රෝහල් 62ක්ම COVID රෝගීන් ඉන්නවා කියලා සිළුමින අද මේ පුවතට අදාළව කියනවා. අපි අපේ සෞඛ්‍යයත් ආරක්ෂා කරගෙන අපේ තියෙන සෞඛ්‍ය පහසුකම් වලට ඕනි කරන ඒ තියෙන පහසුකම් අනුව ප්‍රතිකාර කරන්න පුළුවන් ප්‍රමාණය අපි දැනගෙන සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙන එක තමයි ඉතාමත් වටින්නේ කියන එක අපි ඉතාමත් ඕනෑකමින් නැවත නැවතත් ඔබට මතක් කරනවා. මේ අතරේ COVID අවදානම ගැන කොළඹ සීරුවෙන් කියලා සිළුමින කියනවා. කොළඹ දිස්ත්‍රික්කය තුල කොරෝනා රෝග ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි COVID-19 වැළැක්වීමේ පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසනවා. පහුගිය සිකුරාදා වෙද්දී තත්ත්වය පිළිබඳව වාර්තා කරනවා. එහි ප්‍රකාශකයෙක් සිළුමින්ට කියනවා ශ්‍රී ලංකාවේ වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වූ පහුගිය දෙවැනිදා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 402ක් වාර්තා වුණා. එයින් 90%ක්ම කොළඹ නගර සීමාවෙන් වාර්තා වුණා. එදින දිවයිනේ රෝගීන් 878 දෙනෙකු වාර්තා වුණ අතර සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම මේ ව්‍යාප්තියට හේතුව බව තමයි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා ඔබට පැහැදිලි අපේ සියලුම දෙනා එක්කෙනෙක් දෙන්නෙක් මේ සෞඛ්‍ය උපදෙස් වලට එහෙන් කටයුතු කළොත් මේ තත්ත්වය වැඩක් නැහැ. අපි ලොක්ඩවුන් කරගෙන මේ විදිහට සීමා දාගෙන ඉන්න එක වැඩක් නැහැ. ඒ නිසා හැමෝම වගකීමෙන් වැඩ කරන්න ඕනි කියන එකයි අපි මතක් කරන්නේ. මේ අතරේ සිරකරුවන් පිළිබඳව පහුගිය සතිය තුල වැඩි වශයෙන් කතා කළා. අද සිළුමින කියනවා සිරකරු සමා වැඩපිළිවෙල යලිත් අමිල මලවිසූරිය ලියන්නේ. ඒ අනුව බන්ධනාගාරවල පවතින අධික තදබදයට ප්‍රධාන ලෙසටම බලපා ඇති අක්‍රියව පවතින සිව්මස් සමාලෝචනය හෙවත් වසර 4කට වරක් සිරකරුවන් පිළිබඳව සමාලෝචනය කරන සමාව ලබා දෙන වැඩපිළිවෙල නැවත ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු නව රාජ්‍ය අමාත්‍යතුමා ලොහාන් රත්වත්ති මහත්තයා කියනවා. ඉතින් පහුගිය දවසක මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ අභිනවයෙන් පත් වුණ රාජ්‍ය අමාත්‍යවරයා ගිහිල්ලා බන්ධනාගාරය ඇතුළට ගිහිල්ලා සිරකරුවන් එක්කත් කතා කළා. ඒ වගේම බන්ධනාගාර නිලධාරීන් එක්කත් කතා කළා මේ තියෙන ප්‍රශ්න පිළිබඳව. ඒ අනුව තමයි මේ විදිහට මේ සිරකරු සමා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සූදානම් වන බව අද මේ ආකාරයෙන් සිළුමින වාර්තා කරලා තියෙන්නේ. මේ අතරේ අපි මව්බිමට ගියාම මව්බිම කියනවා මහර කැරැල්ල සම්බන්ධයෙන් මේ වෙද්දී එක එක දේවල් සමාජයට ඇවිල්ලා තියෙනවා. කෙසේ නමුත් මහර කැරැල්ල ගැන හෙළිදරව්වක් කියලා
අද මව්බිම වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් අපි මෙතෙක් අහපු නැති කතාවක් පිළිබඳවයි මේ තොරතුරු අරගෙන එන්නේ. මහර බන්ධනාගාරයේ කැරැල්ල සම්පූර්ණයෙන්ම මෙහෙवला තියෙන්නේ. ඒ බන්ධනාගාරයේ රඳවා සිටි පාතාල කල්ලි කණ්ඩායම් 5ක සමාජිකයන් පිරිසක් බව මව්බිම කියනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වෙද්දී සිදු කරලා තියෙන විමර්ශනවලදී තමයි කරුණු අනාවරණය වෙන්නේ. ඒ අනුව ගණේමුල්ල සංජීවගේ කල්ලිය, රත්මලාන රොහාගේ කල්ලිය, පස්ගොඩල්ලේ කල්ලිය, ඒ වගේම කෙහෙල්වන්වල නෙවිල්ගේ කල්ලිය, මාලිගාවතේ සුරේෂ්ගේ කල්ලිය යන පාතාල කල්ලි 5ට අයත් සමාජිකයන් මේ විදිහට කැරැල්ල මෙහෙवला තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙන බව බන්ධනාගාර ආරක්ෂි මාර්ග කියනවා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සොයා බලන්න කමිටුවක් පත් කරලා තියෙනවා. සතියක් ඇතුළත මෙහි වාර්තාවක් ලබා දීමට නියමිතයි. අතුරු වාර්තාවක්, ඒ වගේම මාසයක් ඇතුළත මෙහි සම්පූර්ණ වාර්තාවක් ලබා දීමට නියමිතයි. ඒ වගේම CCTV දර්ශන ඔස්සේ නජිත් අපිට බලා ගන්න පුළුවන් වුණා ඇතුළේ තත්ත්වය නේද එදා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කෙසේ නමුත් මේ අලුත් හෙළිදරව්ව අද මව්බිම වාර්තා කරන්නේ මහර කැරැල්ල පිළිබඳව නවතම වාර්තා වන තත්ත්වය. ඇතුලේ අර කඩු ෆයිට් එහෙම කඩු හරඹ දක්වනවා අපි දැක්ක. කඩු හරඹ නෙමෙයි මේ පොළු වලින් පොළු හරඹ තමයි පවත්වනවා දැක්කේ. කොහොම වුණත් ඉතින් බන්ධනාගාරවල මේ වගේ තත්ත්වයක් ඇති වෙන එක බොහොම භයානකයි. හැබැයි ආරක්ෂක අංශ සෑහෙන හොඳින් මේ දේ පාලනය කළා. අපි ඊයේ දවසෙත් ඔබට සඳහන් කළා බන්ධනාගාර අධිකාරිවරයා කොච්චර පරිශ්‍රමයක් දරුවද කියන කාරණාව මේ ගැටුම ව්‍යාප්ත වෙන්න නොදී තියාගන්න. හැබැයි අවාසනාවකට බන්ධනාගාර අධිකාරිතුමාගේ කාර්යාලය ඒ වගේම ඖෂධ ගබඩාව මේ හැම දෙයකටම ගිනි තියන්න කටයුතු කරලා තිබ්බා. ඔය අතරේ දැන් සියලු බන්ධනාගාරවල රැඳවුවන්ට PCR පරීක්ෂණ සිදු කරනවා කියලා අද දවසේ දෙවයින ඉරිදා සංග්‍රහය සඳහන් කරනවා. මේ පුවත ලියන්නේ නෝමන් පරිහවඩන. සියලු රැඳවියන් PCR පරීක්ෂාවට දිවෙන පුරා සියලු බන්ධනාගාරවල සිටින සිරකරුවන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත කියලා දවසේ දිවෙන පුවත්පත සඳහන් කරන කාරණාව. ඒ අනුව විශේෂයෙන්ම දැන් මේ වෙනකොට බන්ධනාකාර සිරකරුවන් අතර COVID-19 වෛරසය රෝගී ඉතා ශීඝ්‍ර ලෙස පැතිර යාමත් ඉන් COVID පොකුරු ඇතිවීමත් නිසා එය පාලනය කිරීමට මේ පියවර ගන්නු ලබන බව බන්ධනාකාරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවා. යනෝ ඉදිරි දින කිහිපෙදී සෑම බන්ධනාකාර සිරකරුවෙකුම PCR පරීක්ෂාවට ලක් කරන්න නියමිතයි කියලා අද දවසේ දිවයින පුවත්පත සඳහන් කරන කාරණාව. දිවයිනේ ඒ තොරතුරත් එක්කම මහර බන්ධනාකාරයේ සිද්ධිය පිළිබඳව අද සිලෝන් ටුඩේ පුවත්පතත් තොරතුරු වාර්තා කරනවා. සිලෝන් ටුඩේ පුවත්පතේ තිබෙන ප්‍රවෘත්තියක් තමයි මේ අර අපි දැක්කා මත් පෙති නැත්තම් මේ විශේෂයෙන්ම මානසික රෝග සඳහා පාවිච්චි කරන ඒ පෙති 21000ක් තිබ්බා කියන කාරණාව. මේ පිළිබඳව රහස් පොලිසිය පරීක්ෂණයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ පරීක්ෂණ වාර්තාව ඉක්මනින්ම ලැබෙන්නට නියමිතයි. සිලෝන් ටුඩේ පුවත්පත කියනවා 21000 tablets at Mahara prison dispensary CID awaiting experts report. මේ පුවත ලියන්නේ තමීනා රාසික් 21000 tablets at Mahara prison dispensary CID awaiting experts report. මේ විශේෂඥ වාර්තාව ලැබෙන තෙක් බලාගෙන ඉන්නවා කියන කාරණාව. රහස් පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළා. කොහොමද මේ ඩිස්පෙන්සරි එකට නැත්නම් මේ බන්ධනාගාරයේ අර තියෙන වෙනමම රෝහලක් කිව්වත් හරි හැබැයි අර ඖෂධාගාරයට මේ පෙති වර්ග ලැබුණේ කොහොමද කියලා මෙච්චර 21000ක් ඇනවුම් කළේ කවුද? 21000ක් රැඳවියන් බන්ධනාගාරයේ ඇත්තෙත් නැහැ. හැබැයි ඔවුන් මෙච්චර ප්‍රමාණයක් ඇනවුම් කළා ගබඩා කරලා තියාගත්තේ ඇයි කියන කාරණාව පිළිබඳව පරීක්ෂණ පවත්වනවා කියලා අද සිලෝන් ටුඩේ පුවත්පතේ විදියට සඳහන් කරනවා. මව්බිමත් අද ඒ ගැන කියනවා නජිත් මේ ආටෙන් කියලා පෙත්තක් නේද? ඔය රිවර්ස් පෙත්ත කියලා කියන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවා මේ වෙද්දි CID අද මව්බිම කියනවා රිවර්ස් පෙත්ත ගැන CIDටත් යයි කියලා. ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බලන්න සූදානම්. 21000ක් පෙති කොහොමද ඒ වෙලාවේ තිබුණේ? ඉතින් මේකට කවුද සම්බන්ධ? මේ කැරැල්ල මෙහෙයවපු අයට තව කවුරු හරි මේ පෙති ගෙනාපු අයත් සම්බන්ධයිද කියලා සොයා බැලීම් කරනවා. ඉදිරියේදී ඒ ගැන දැක බලා ගන්න හැකියාව ලැබේ රටේ ජනතාවට. අපි විරාමයක් ගන්නවා. විරාමයෙන් අනතුරුව තවත් තොරතුරු කියන්න සූදානම්. අපි මේ වෙද්දි මේ කොවිඩ් වසංගතයත් එක්ක විශේෂයෙන්ම නිෂ්පාදන කටයුතු ආර්ථික මරමස්ථානවල එහෙම නැත්නම් වෙළඳ කලාපවල මේ ආදී ඒ තැන්වල රාජකාරී කටයුතු කරන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ අයට වැඩ කරන්න අවස්ථාව දීලා තියෙනවා සෞඛ්‍ය නිර්දේශ අනුව. කෙසේ නමුත් අද දේශීය වාර්තා කරනවා වෙළඳ කලාපයේ නිපැයුම් 125කින් බසී කියලා ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියන්නේ කොවිඩ් රෝගය හේතුවෙන් නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවල කටයුතු වලට බාධා පැමිණීම හේතුවෙන් කටුනායක වෙළඳ කලාපයේ සමස්ත නිෂ්පාදන
පහුගිය වසරට සාපේක්ෂව 25%කින් පමණ පහළ ගිහිල්ලා තියෙනවා කියලා කටුනායක ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය කියනවා. ධම්මික ප්‍රනාන්දු මහත්තයා සංගමේ ලේකම්තුමා තමයි මේ බව කියලා තියෙන්නේ. අද දේශීය අනුව වාර්තා කරනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක ඔබ හිතන්න අපේ රටට එන්න තියෙන ආදායම එක පැත්තකින් අඩු වෙනවා. ඒ වගේම අපේ ඔය සංචාරක ක්ෂේත්‍රය ඒ ආදී කටයුතු වලින් එන්න තියෙන ආදායම් තත්ත්වය අඩු වෙනවා. මේ හැම දෙයක් එක්කම තමයි අපේ රට ඉස්සරහට යන්න වෙන්නේ. ඒ නිසා තමයි අපි හැම වෙලේම අපේ රටේ ජනතාවට කියන්නේ පරිස්සම් වෙන්න. ඔබ පරිස්සම් වුණොත් තමයි මේ රට අපිට පරිස්සම් කරගන්න පුළුවන් කියලා. නජිත් සමීර අද දවසේ තවත් සමයින් සමීර අද දවසේ ජාතික පුවත්පත් තවත් තොරතුරු ගණනාවක් වාර්තා කරනවා. අපි සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට අවධානය යොමු කළොත් එහෙම අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සඳහන් කරන කාරණාවක් අමාත්‍ය සරත් වීරසේකර මහත්මයා අලුතෙන්ම පත් වුණු අමාත්‍යතුමන් දැන් වැඩ ආරම්භ කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරයේ පිළිබඳ ඒ විමර්ශනය කරන කොමිෂන් සභාවේ හෙළිවෙන තොරතුරු අනුව ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියලා සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට එතුමන් සඳහන් කරපු කාරණාවක් උපුටාගෙන අද දවසේ උදිත කුමාරසිංහ ගැන ප්‍රධාන සිරස්තලයේ ලියන්නේ. මිනිස්ටර් සරත් වීරසේකර to meet AG to review progress on Easter Sunday attacks. විශේෂම මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සම්බන්ධයෙන් වෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව එතුමන් කරුණු විමසුවා කියන කාරණාව. investigations to be completed soon. ඉතාමත් ඉක්මනින් මේ පරීක්ෂණ කටයුතු අවසන් කරන්න නියමිතයි. ඉන් අනතුරුව මේ සඳහා වග කිව යුතු පාර්ශවවලට දඬුවම් ලබා දීමටත් සූදානම් බව එතුමන් සඳහන් කළ තිබ. තරාතිරම නොබලා ජනතාව අපේක්ෂා කරන්නේ තරාතිරම නොබලා මේ සිද්ධියට සිදුවීමට වැරදි කවුද ඒ වැරදි කෙනාට දඬුවමක් හිමි වෙන්න ඕන කියන කාරණාව අපි දැක්කා. විශේෂයෙන්ම සමීර ජීවිත 253කට වැඩි ප්‍රමාණයකට හානි සිද්ධ කරමින් මේ පුංචි දරුවන්ට දෙමව්පියන් අහිමි කරමින් ඒ වගේම නෑදෑ හිතමිතුරන්ට තමන්ගේ ඥාත්‍යාව අහිමි කරමින් මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධ වුණේ. වැඩි පිරිසක් කතෝලික භක්තිකයන්, හැබැයි අතර බෞද්ධ ආගමිකයන්, හින්දු ආගමිකයන්, ඒ වගේම ඉස්ලාම් භක්තිකයන් මේ හැම දෙනෙක්ම හිටියා මියගිය අය අතර. එනිසා රටක් විදිහට, ජාතියක් විදිහට ඒ වරදට කවුරු හරි අනුබල දුන්න නම් ඒ අයට දඬුවම් දෙන්න ඕන. ඒ අතරේ ජනාධිපතිතුමා ඊයේ දවසේ අනුරාධපුර ඓතිහාසික පුදබිමේ සංචාරයක නිරත වුණා. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත ඡායාරූපයක්ද සහිතවයි ඒ ගැන වාර්තා කරන්නේ. මේ ජනාධිපතිතුමන් මේ අනුරාධපුර මහ සංවර්ධන සැලැස්ම, අපි මහ නගර සැලැස්ම විදියට හඳුන්වන මේ සැලැස්ම පිළිබඳව විශේෂයෙන් එතුමන් කරුණු සොයා බැලුවා. අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේ මේ අවස්ථාවට සහභාගී වෙලා හිටියා. පූජ්‍ය රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ, ඒ වගේම මේ ව්‍යාපෘතිය බහරව කටයුතු කරන නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය අංජලි දේවරාජ් මහත්මිය, ඒ වගේම විශේෂයෙන්ම මේ නාගරික සංවර්ධන අධිකාරී සභාපතිතුමන් ශාන් සිල්වා මහත්තයා, ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ප්‍රසාද් රණවීර මහත්මයා මේ හැම දෙනෙක්ම මේ අවස්ථාවට සහභාගී වෙලා හිටියා කියලා අද දවසේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත ඡායාරූපයක්ද සහිත වාර්තා කරන ජනාධිපතිතුමන් මේ ඓතිහාසික පුදබිමට ගිය අවස්ථාවේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බලන්නත් අමතක කළේ නැහැ කියලා අද දවසේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඔය අතරේ එක්සත් ජාතික පක්ෂයට මේ වැඩ බලන මහලේකම්වරයෙක් පත් කරලා තියෙනවා කියලා අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සඳහන් කරනවා. UNP appoints acting general secretary ආන්‍යා විපුලසේන ලියන පුවත සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට එක්සත් ජාතික පක්ෂයේ මේ නව මහලේකම් තනතුරට නැත්නම් වැඩ බලන මහලේකම් තනතුරට ප්‍රසන්න ශාමල් සෙනරත් මහතාව පත් කරලා තිබෙන බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකම් මේ අවුරුද්දේ අන්තිම වෙනකම් මේ ශාමල් මහත්තයව පත් කරලා තියෙනවා කියලා තමයි එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් ඇහෙන ආරංචි මාර්ග ওই විදිහට සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට අද දවසේදී මේ විදිහට ආන්‍යා මේ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ. සමීර, අපි සූදානම් ප්‍රධාන ප්‍රවෘත්ති අද මොනවද වාර්තා කරන්න කියලා බලන්න. සිළුමිණ සහ මව්බිම පත්තර දෙක ගන්නවා. සිළුමිණ ප්‍රධාන ප්‍රවෘත්තිය මුලින්ම කියන්නම්. යහපාලන බදු පනතින් කෝටි 300ක් මකර කටට කියලා වාර්තා කරනවා. ප්‍රධාන ප්‍රවෘත්තිය අනුව පසුගිය යහපාලන රජය විසින් දේශීය ආදායම් බදු පනත කිසිදු මූල්‍ය උපදේශකත්වයක් නොමැතිව සංශෝධනය කිරීම නිසා සියලු බදු පනත් සංශෝධනයන්හිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු පරිපාලන පද්ධතිය රමිස් ස්ථාපිත කළ
සිංගප්පූරු සමාගමට රුපියල් කෝටි 300 බැගින් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක තමයි මේ යහපාලන ආණ්ඩුව කාලේ බදු පනතින් කෝටි 300ක් මකර කටට ගිහිල්ලා තියෙන විදිය. එහෙත් මේ කිසිවක් නොතකා මේ පනත මුළුමනින්ම වෙනස් කරලා 2017 අවුරුද්දේ අංක 24 දරන දේශීය ආදායම් බදු පනතක් ගෙනීමට යහපාලන ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. ඉතින් 2006 දේශීය ආදායම් බදු පනත මේ විදිහට වෙනස් කරලා තමයි මේ ආකාරයෙන් 2017 මේ පනත ගේන්නේ. ඉතින් මේකත් එක්ක යහපාලන බදු පනතින් කෝටි 300ක් මකර කටට ගිය විදිය අද සිළුමින මේ ආකාරයෙන් වාර්තා කරනවා. යහපාලනයේ කාලේ පටන් ගත්ත තව වැඩක් පිළිබඳව ඒක එහෙම්මම නතර වෙලා තියෙනවා කියලා අද මව්බිම ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියලා තියෙනවා. ඇත්තටම අවාසනාවක් මේ ගැන ඒ කාලේ කතා කරපු විදිහ අපිට මතකයි මේ මොහොතේ. අපි බලමු ප්‍රවෘත්තිය මව්බිම වාර්තා කරනවා. අමරදේවයන්ගේ අලු තවමත් මල් ශාලාවේ කියලයි ඒ අනුව කියන්නේ හෙළේ මහා ගහන්ධර්වයා මියගොස් වසර 4යි එතුමන්ගේ ජන්මදිනය ඊයට යෙදিলা තිබුණා. ඒ නිමිත්තෙන් ඒ නිමිත්තක් කරගෙන තමයි අද මව්බිම මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. අසපුව හැදිලා අතරමඟ වල් වැදිලා කියලත් මව්බිම මේ පුවතට අදාළව කියනවා. අපිට මතකයි රත්නශ්‍රී විජේසිංහයන් ජාතිය ස්වර්ණ ස්වරයේ ශාස්ත්‍රීය ග්‍රන්ථයට ලියනවා කලාවැව සීගිරිය ලෙන්දොර තුමුල රන් වැලි සෑය අභියස වඩා හිඳුවමින් සේහෙන් ඔබ සදා මගේ ජාතියට හිමිකොට අපේ ජාතියේ අපේ සංස්කෘතියේ සලකුණක් නම් කලාවැව සීගිරිය රුවන්වැලි සෑය ඒ හා සමානවම WD අමරදේවයන් අපිට වටිනවා කියන කාරණය අපි සිහිපත් කර දිය යුතුයි. ශ්‍රී ලාංකීය සංගීතයට එතුමන් ලැබූ ලකුණ අමරදේව ලකුණ අපිට එතුමා නැතුව අපේ සංගීතයක් පිළිබඳව කතා කරන්න අමාරුයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කියනවා විශේෂණ පදයක් එකතු කරගන්නවා එතුමා පිළිබඳව කතා කරද්දී අග්‍රගණ්‍ය කියන වචනය අග්‍රගණ්‍ය කියලා සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට යොදන්නේ නැහැ. ඒ ශ්‍රේෂ්ඨයේ ඒ තැනට ලං වෙන්නට කාටවත් බැරි නිසා ලං වෙලා නැති නිසා එහෙම සීමාවක්වත් පේන්නේ නැති නිසා තමයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අග්‍රගණ්‍ය හෙළේ මහා ගාන්ධර්වයානන්ට ඒ විශේෂණ නාමය යොදන්නේ. ඉතින් අපි එතුමන් පිළිබඳව කතා කරද්දී මේ අමරදේවයන්ගේ අලු හෙළේ මහා ගාන්ධර්වයා යනුවෙන් විරුදාවලියලත් මෙරට සංගීත වංශ කතාව ආසන්නතම වසර 40කට අධික කාලයක් මුළුල්ලේ ශාස්ත්‍රීය හා පර්යේෂණාත්මක පාර්ශ්වයෙන් පෝෂණය කළ පුරෝගාමී සංගීතඥයා අමරදේවයන්ගේ භස්මාවශේෂ කිසිදු ආකාරයකින් ස්මාරකයකට ප්‍රයෝජනයට නොගෙන ඔහුගේ අභාවයෙන් වසර 4ක් මුළුල්ලේ තවමත් බොරැල්ල ප්‍රසිද්ධ මල් ශාලාවක මුට්ටියක තැන්පත් කරලා තියෙනවා කියන පුවත අතිශය සංවේගයෙන් යුතුව සන්තාපයෙන් යුතුව අද මව්බිම වාර්තා කරනවා. අමරදේවයන්ගේ අවමංගල්‍ය සිද්ධ වුණේ 2016 නොවැම්බර් 5 වෙනිදා නිදහස් චතුරස්‍රයේ ඒ සඳහා ඉහළ රාජ්‍ය ගෞරවය හිමි වුණා. ඒට සහභාගී වූ එක්වට ජනාධිපතිතුමා ඒ වගේම අගමැතිතුමා මේ මූලිකත්වයෙන් අමරදේව සෞන්දර්ය පරීක්ෂණ කේන්ද්‍රය පිළිබඳව අදහස කරලියට ගෙනාවා. ඉතින් මේ අදහස ගෙනාවේ චිතකයේ දැල්වෙමින් තිබෙද්දි කියලාත් මව්බිම අද මතක් කරලා දෙනවා. ඉතින් මේ ආදී සියලු කටයුතු කරලා තැනකුත් වෙන් කරලා බත්තර මුල් අපේගම් පරිශ්‍රයේ භූමි භාගයකුත් වෙන් කරගෙන මේ සඳහා පිරිවැය සඳහා රුපියල් මිලියන 225ක් වෙන් කරලා පරිපූර්ණ විශ්වවිද්‍යාලයක් ලෙසින් නිමවන්නට බලාපොරොත්තු වුණා. අවසන් කරන්න නියමිත වෙලා තිබුණා. කෙසේ නමුත් ඒක මුල්ගල තැබීමේ උත්සවය මේ ඉතා සාර්ථක උත්සවාකාරයෙන් ගත්තට ඒ කටයුතු එතනින් පස්සේ ඇන හිටලා තියෙනවා කියන කාරණය සිහිපත් කරමින් අද මව්බිම මේ ප්‍රවෘත්තිය වාර්තා කරලා තියෙනවා. ඉතින් කාට හරි අමතක වෙලා තියෙනවා නම් මේ වැඩේ හදන එක අමතක වෙලා තියෙනවා නම් අපි සිහිපත් කරනවා එතුමන්ට කරන ගෞරවයක් විදිහට දේශයේ දේශජ සංගීත සලකුණ තබූ එතුමන්ට කරන ගෞරවයක් විදිහට මෙය හදලා නිම කරන්න කියන කාරණේ තාමත් ගෞරවයෙන් අපි සිහිපත් කරන්න කැමතියි. පැහැදිලිවම සමීර විශේෂයෙන්ම එතුමන් පිළිබඳව කතා බහ කරනකොට අපේ සංගීතයේ දික්විජය කළ ආචාර්ය WD අමරදේවයන් පණ්ඩිත WD අමරදේවයන් පිළිබඳ මතකය අපිට අමතක කරන්න බෑ. එතුමන් පිළිබඳව මේ සිදුවීම් පිළිබඳව නිලධාරීන්ගේ බලධාරීන්ගේ ඇස්කන් ඇරෙවි කියලා අපි විශ්වාස කරනවා. අද දවසේ දිවයින පුවත්පත තවත් තොරතුරු ගණනාවක් වාර්තා කරනවා. දිවයින පුවත්පතට අද දවසේ කීර්ති වර්ණකුල සූරිය ලියන පුවතක් ඇමති සරත් වීරසේකරටත් යුද අපරාධ චෝදනා කියලා මහජන ආරක්ෂක ඇමති රියාද් මිරාල් සරත් වීරසේකර මහතා 60 වැනි යුද අපරාධකරු ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ මේ
හිටපු නිලධාරිණී යස්මින් සුකාදියත් කළ සැලසුමක් ව්‍යර්ථ වී ඇත. එම වාර්තාවේ යුද අපරාධ ලෙස දක්වා ඇත්තේ 41500කින් යුත් සිවිල් ආරක්ෂක බලකායක් නමින් අතුරු හමුදාවක් ස්ථාපිත කිරීම, ත්‍රිකුණාමලයේ බුදු පිළිම ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම, ගෝලීය ශ්‍රී ලංකා සංසදීය ක්‍රියාකාරීන් සමග ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ මානව හිමිකම් සංවිධානවලට තර්ජනය කිරීම සහ ද්‍රවිඩ සන්ධානයේ තහනම් කළ යුතුයයි පැවසීම යන කරුණුයි කියලා වැඩිදුරටත් සඳහන් වෙනවා. ඔය කරුණු හින්දා යුද අපරාධ චෝදනා නගන්න පුළුවන්ද කියලත් අපිට ප්‍රශ්නයක් නැගෙනවා. කොහොම වුණත් යස්මින් සුකා මහත්මිය ඒ උත්සාහ කළ තියෙන්නේ ඒ විදිහට හරි චෝදනාවක් දාලා යුද අපරාධ පිළිබඳව නඩු ගොනු කරන්න, චෝදනා කරන්න. ඔය අතරේ විශේෂයෙන්ම කම්කරු බේරුම් නඩු මාස 3කින් විසඳන්නයි ඇමතිගෙන් උපදෙස් කියලා අද අනුර බාලසූරිය දෙබිනට ලියනවා. කාර්මික රවුල් බේරුම් කරන නඩු මාස 3ක් වැනි කෙටි කාලයකින් අසා නිම කරන ලෙස කම්කරු ඇමති නිමල් සිරිපාල් ද සිල්වා මහතා කාර්මික රවුල් බේරුම් කරන සමාජිකයන්ට උපදෙස් ලබා දී ඇත කියලා අද දිවයින ඉරිදා සංග්‍රහයේ සඳහන් කරන කාරණාවක්. ඔය අතරේ විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේ කාලය දීර්ඝ කළා කියලා ශාම් නුවන් ගණේවත් දිවයිනට ලියනවා. ශ්‍රී ලංකා රජයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම සඳහා ලබා දී තිබූ වළංගු කාලය 2021 අප්‍රේල් 7 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත කියලා වැඩිදුරටත් තොරතුරු ওই විදිහට දිවයින පුවත්පත ගෙනෙනවා. ඒ අතරේ ආහාර සහ ඖෂධ නොමැති සැෂේ පැකට් ලබන වසරේ සිට තහනම් කියලා අරුණ බෝගහවත්ත ලියන පුවත අපි දැක්කා. විශේෂයෙන්ම අයවැය යෝජනා අතරිනුත් අපි දැක්කා මේ සැෂේ පැකට් තහනම් කරන්න එනවයි කියලා. ලබන වසරේ ජනවාරි මාස සිට සැෂේ පැකට් වල අඩංගු ආහාර හා ඖෂධ නොවන සියලු නිෂ්පාදන තහනම් කිරීමට රජය පියවර ගෙන ඇත කියලා අද දවසේ දිවයින පුවත්පත වැඩිදුරටත් සඳහන් කරනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තිබ්බා. ඉතින් ඒ තහනම ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නට නියමිත බව තමයි අද දිවයින පුවත්පත් සඳහන් කරන්නේ. වසරකට දේශීය වෙළඳ පොළෙහි රුපියල් කෝටි 96ක පමණ වටිනාකමකින් යුත් ෂැම්පූ, හෙයා ජෙල් හා හෙයා ඩයි වර්ග ආදී අඩංගු සැෂේ පැකට් අලෙවි වන බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා. මේ සැෂේ පැකට් පරිසරයට හානි කර බවද ඇමතිවරයා පවසනවා. ඒ නිසා මේ තහනම පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් ගෙනෙන්නටත් එතුමා කටයුතු කළා කියලා අද දිවයින පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. මේ කතාවත් එක්ක මේ එතුමට හොඳ ගාණක් ගන්න තිබුණා ඕනනම් ලොකු මේ මිලියන ගානක කප්පමක් දෙන්න උත්සාහ කරලා තිබුණා මේ තහනම අයින් කරගන්න. අද මව්බිම කියනවා අමරවීරට දෙන්න හදමු මිලියන 25ක පගාව කියලා. පරිසර ඇමතුමාට මේ විදිහට පගාවක් දෙන්න හදලා තියෙනවා. අරුණ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් අද මේ ගැන ටිකක් සවිස්තරාත්මකව කියනවා. අරුණ ප්‍රධාන ප්‍රවෘත්තිය අපි බලමු. ෂැම්පෝ ජෙල් තහනම නවත්වා ගන්න ඇමතිට මිලියන 25ක කප්පම් දෙන්න හදයි. මාස 6ක සහනයක් ඉල්ලලා තියෙනවා. ජනවාරි ඉඳලා තහනම ස්ථිරයි කියලා ඇමතුමා කියනවා. ඒ කියන්නේ ඇමතුමා ඒවට අහු වෙලා නැහැ. පරිසරය ගැන හිතලා ඒ ගත්ත තීන්දුව ඒ විදිහටම ක්‍රියාත්මක කරන බව සඳහන් කරනවා අද අරුණ ප්‍රධාන ප්‍රවෘත්තියෙන්. අපි මේත් සමග සූදානම් තවත් ප්‍රවෘත්ති ගණනාවක් ඔබට කියන්න විරාමයකට ගිහිල්ලා. ඔබ නැවතත් එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක. අද නිදහස් සතියන්තයේ ඉරිදා දවස අපි ජාතික පුවත්පත් බලමින් හිටියේ. සමීර සුදානම් තවත් ජාතික පුවත්පතක තොරතුරු ඔබට ඉතාමත් ඉක්මනින් කියන්න. ඔව් අද මව්බිම වාර්තා කරනවා විපක්ෂ නායකතුමා පිළිබඳව සජිත් ප්‍රේමදාස මහත්තයා සජිත්ට මඩ ගැහුවොත් නඩු කියලයි ඒ අනුව මේ ප්‍රවෘත්තිය අද කියන්නේ. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගෙන එල්ල කරන මඩ ප්‍රහාරයන් පාර්ලිමේන්තුවෙන් පිටතදී නොයෙකුත් මාධ්‍ය හමුවල සිදු කරන ආණ්ඩුපක්ෂ මැති ඇමතුරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිකුරාද තිබුණ සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කළා තියෙනවා. මෙසේ විපක්ෂ නායකවරයාට පෞද්ගලිකව එල්ල කරන මඩ ප්‍රහාරයන් ඉහළ යමින් පවතින නිසා මේ පිළිබඳව දැඩි පීවර ගත යුතු බවට එහිදී තීරණය වෙලා තියෙනවලු. එවැනි අභූත චෝදනාවන් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සජබ නීතිඥ මණ්ඩලයේ සහාය ලබා ගන්නත් මෙහිදී එකඟ වෙලා තියෙනවා කියලා අද මව්බිම වාර්තා කරනවා. මේ අතරේ අපි ගියහම අරුණ පත්තරේට අරුණ කියනවාද ආණ්ඩුවට එරෙහි වන විපක්ෂ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් තියෙනවා කියලා. සමගි ජනබලවේගය කියන්නේ අනුව රජය විවේචනය කරන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරීමේ සැලසුමක් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා තියෙනවා.
අද ඒ ගැන මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. මේ අතරේ අරුණ අද කියනවා මේ නිරෝධායන මධ්‍යස්ථානවල සමහර ඒවා තියෙන ප්‍රශ්න පිළිබඳව මාස 2 දිවි ගෙවන පිරිස් ඉන්නවලු සමහර තැන්වල. ඒ ගැන අද කියනවා ඇතැම් නිරෝධායන මධ්‍යස්ථානවල ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැතිවීම නිසා සමහරුන්ට මාසයක් දෙකක් වැනි කාලයක් නිරෝධායනය වීමට සිද්ධ වෙලා තියෙනවා කියලයි අද මේ ආකාරයෙන් වාර්තා කරන්න. ඉතින් මේ ගැන කවුරුන් හෝ පිළිතුරක් ලබා දෙනවා නම් ඉතාමත් වටිනවා. මෙවැනි ප්‍රශ්නයක් තියෙනවද කියන කාරණය සම්බන්ධයෙන්. මොකද මාස දෙකක් වගේ කාලයක් නිරෝධායන මධ්‍යස්ථානයක ඉන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් සමහර තැන්වල මේ අක්‍රමවත් භාවයන් තමයි මේකට හේතු වෙලා තියෙන්නේ කියලා කියනවා. පෑලියගොඩ මාළුවෙන්සලේ හා පොලිස් පොකුරේ ඇතමුන්ට මේ විදිහට දින 30 60ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න වෙලා තියෙනවලු. එහිදී ඔවුන් 3-4 වරක් PCR පරීක්ෂණ සඳහා මුහුණ දීලා තියෙනවා. කොරෝනා ආසාදිත බවට තහවුරු වෙලා නොතිබෙන තත්වයක් තුල පවා එසේ දින ගණනාවක් මේ මධ්‍යස්ථානවල රැඳී සිටීමට සිද්ධ වෙලා තියෙනවා කියලයි වාර්තා කරන්නේ. මේ හේතුවෙන් මීට හේතු වී ඇත්තේ කණ්ඩායමක් ලෙස සිටින නිරෝධායන මධ්‍යස්ථානවල ආසාදිතයන් වාර්තා වුවහොත් එතැන් සිට ආපහු දවස් 14ක් ඉන්න වෙනවා. ඒකයි නජිත් ප්‍රශ්නේ. දැන් වාර්තා වුණොතින් කණ්ඩායමක් විදිහට ඉන්නවා. ඉතින් ඒ තැනින් PCR කරාම වාර්තා වෙනවා ආසාදිතෙක්. ඔන්න තවත් දවස් 14ක් ඉන්න වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නවලට කිසියම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න නිරෝධායන මධ්‍යස්ථානවල බහරව කටයුතු කරන අය මේ පිළිබඳව ආධාරණ පත්‍රය තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. නජිත් ඔය අතර සමීර සඳහන් කරපු කාරණාව විපක්ෂ නායකතුමන් පිළිබඳව ප්‍රවෘත්තියක් සඳහන් කළා. ඒ අතරේ විපක්ෂ නායකතුමාගේ පක්ෂයට සමගි ජන බලවේගයට පාටලි මහත්යත් වෙනවා කියලා තියෙනවා. දිවයින පුවත්පත ආදී ගැන ලියනවා. දිවයින ප්‍රධාන සිරස්තලයේ පාටලි නවීන් සහ අර්ජුන සජිත්ගේ පක්ෂයට යති. සිරිමන්ත රත්නසේකර මේ පුවත ලියන්නේ. ජාතික හෙළ උරුමේ මහලිකම් පාටලි චම්පක රණවක මහතා එම් පක්ෂේ නිවත්ව සමගි ජන බලවේගයේ වෙත එක්වීමට සූදානම් බව දිවයින ඉදිදා සංග්‍රහයට වාර්තා වෙලා තියෙනවා. එහි අවසන් තීරණය ලබන බදාදා ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා වැඩි දුරටත් තොරතුරු සඳහන් කරනවා. මේ එක්වීම පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් මේ වෙන විට පවත්වා ඇති අතර එහි අවසන් සාකච්ඡාවේ දින සිදු කෙරෙයි. එහිදී සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතින ගැටලු निराකරණය වූහොත් පාටලි චම්පක රණවක මහතා ජාතික හෙළ උරුමෙන් නිවත්ව සමගි ජන බලවේගයේ වෙත එක්වීමට නියමිතයි. එසේම එක්සත් ජාතික පක්ෂයේ නවීන් දිසානායක අර්ජුන රණතුංග යන මහත්වරුන් ඇතුළු තවත් ඉහළ පෙළේ දේශපාලනඥයන් පිරිසක් සමගි ජන බලවේගයේ වෙත එක්වීමට මේ වන විට කැමැත්ත පළ කර ඇති බව දෙවයිනට වාර්තා වෙනවා කියලා අද දෙවයින ඉරිදා සංග්‍රහය ওই විදිහට තොරතුරු සඳහන් කරනවා. ඔය අතරේ සමීර රජයේ පාර්ශවයෙන් අපි දැක්කා සන්ඩේ මෝනිං පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන පුවතක්. විශේෂයෙන්ම දැන් අපි දැක්කා ලයිට් රේල්වේ ප්‍රොජෙක්ට් එක නැත්නම් සැහැල්ලු දුම්රිය පිළිබඳ ඒ ව්‍යාපෘතිය ජපානයෙන් ඉවත් කරගන්නවා. ශ්‍රී ලංකා රජය ඒ ව්‍යාපෘතිය අහෝසි කළා. හේතුව යහපාලන රජයේ වැඩි මුදලක් ගෙවමින් මේ අධික මිලකට මේ ව්‍යාපෘතිය සිදු කරන්න සැලසුම් කරලා තිබේ. කෙසේ වෙතත් දැන් ඉදිරියේදී තවත් ව්‍යාපෘතියක් චීනයේද සහ ඇතිව සිද්ධ කරන්න නියමිතයි කියන කාරණාව සන්ඩේ මෝනිං පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. Greater Colombo Power Project, Goodbye Japan, Welcome China. මේ ජපානයට ගුඩ් බයි නැත්නම් මේ ටටා බයි කියලා දැන් ඉස්සරහට චීනය පිළිගන්න සූදානම් කියලා මේ ව්‍යාපෘතිය කොළඹ මහනගර සංවර්ධන සැලැස්මට අයිති විදුලි ව්‍යාපෘතිය අවසන් අදියර සඳහා ඊළඟ අදියර සඳහා චීනයේ සහාය ලබා ගන්නට නියමිතයි. ඉතා වාසිදායක ගිවිසුමක් Beijing to fund power project after JICA leaves. මේ JICA නැත්නම් ජපාන සහයෝගිතා ඒජන්සිය ගියයින් පසුව තමයි චීනයේ සහයතු මේ බේජිං නුවර සහයතිව මේ ව්‍යාපෘතිය දියත් කරන්න නියමිත වෙලා තියෙන්නේ. මේ සඳහා ඩොලර් මිලියන 50ක ණය ආධාර ලබා ගන්නවා කියන කාරණාවත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් වඩා කාර්යක්ෂම විදියට මේ ව්‍යාපෘතිය සිද්ධ කරන්නට නියමිත බව තමයි තොරතුරු වාර්තා කරන්නේ. සමීර කොළඹ නගරේ ගත්තාම සමීර කොළඹ සහ අපි විශේෂම අපේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය ගත්තොත් සමීර අහසට පොළොව වගේ සමහරලාට හිතෙන්න පුළුවන්. මොකද තායිලන්තයේ බැංකොක් නුවර කියන්නේ අතිශය දියුණු සංචාරක ආකර්ෂණය දිනාගත්ත නගරයක්. හැබැයි බැංකොක් නුවරත් තාම රැහන් වලින් තමයි විදුලිය දෙන්නේ. රැහන් සහිත විදුලි ක්‍රමවේදයක් තමයි බැංකොක් නුවර අනුගමනය කරන්නේ. හැබැයි ඔබ කොළඹ ගියොත් එහෙම කොළඹ
ලයිට් කණු තියෙනවද කොළඹ වයර් තියෙනවද කොළඹ ඒ වගේ දකින්න හම්බ වෙන්නේ නැහැ. භූගත විදුලි පද්ධතියක් තමයි තියෙන්නේ. මේ විදුලි පද්ධතිය තවත් කොටසක් සම්පූර්ණ කිරීම සඳහා තමයි මේ චීනයේ සහාය ලබා ගන්න. ඉතින් රටක් විදිහට සංවර්ධනයෙන් ඉස්සරහට යනකොට වාසිදායක ගිවිසුම් වලට අත්සන් තියන්න වෙනවා. ඒ අනුව ජපානයේ සමග තිබ්බේ අවාසිදායක තත්ත්වය මගහැරලා චීනයේ සමග අපට වාසිදායක අපිට හිතකර සහ චීනයත් එක්ක සෑහෙන සම්බන්ධකම් අපේ රට තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ ගිවිසුම් වඩාත් වාසිදායක වෙයි කියලා අපි විශ්වාස කරනවා. අද සන්ඩේ මෝනිං පොත්පත ඒ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. පාට්ලේ චම්පික රණවක මහත්තයලා ඒ වගේම නවීන් දිසානායක මහත්තයා සහ අර්ජුන මහත්තයා මේ සියලු දෙනා සමගි ජන බලවේගයට යන්න උත්සාහ කරනකොට පාට්ලි මහත්තයා නම් ඒ පක්ෂෙම ඉල්ලුවෙත් හැබැයි ඉතින් මේ අමුතුවෙන් යන්න දෙයක් නෑ අර පක්ෂය වෙනස් කරගෙන එහෙම යන්නයි තියෙන්නේ. එහෙම ඒගොල්ලෝ යන්න හදද්දී දියතලාවේ බංගලාවේ රනිල් පොත ලියයි කියලා අද මව්බිම මේ විදිහට වාර්තා කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ දවස්වල ඒ අනුව මේ පොතක් ලියන්න මේක කාලයක ඉඳලා ලියන පොතක්. ඉතින් මේ දවස්වල ටිකක් මේ ගැන වැඩි අවධානයක් යොමු කරලා තියෙනවලු. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වෙද්දී ඔහු විසින් ආරම්භ කර ඇති ග්‍රන්ථය ලිවීමේ වැඩ කටයුතු වලට වැඩි ඉඩක් වෙන් කරගෙන තියෙනවා කියලා වාර්තා කරන්නේ. අර කට්ටිය යන එකත් එක්ක ඉතින් තව මේ පොත රසවත් වෙයිද දන්නේ මේ ග්‍රන්ථය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඔහු පහුගිය සති කිහිපය තුල කාලය වෙන් කරගෙන තිබූ අතර ඒ රචනා කිරීමේ කටයුතු මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා. දියතලාවේ බංගලාවේ කියන ග්‍රන්ථය තමයි ඔන්න ඒ අනුව බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ලියන. උසස් නිලධාරීන්ගේ ඒකාධිකාරය නිසා කැබිනට් ඇමතිවරු පුලන්නන්ගේ තත්වයට පත් වෙලා කියලා මව්බිම කියනවා. බන්දුල ගුණවර්ධන ආචාර්යතුමාගේ ප්‍රකාශයක් අද මේ විදිහට වාර්තා කරන්නේ. ඇමතිවරුන්ව දනගස්වලා රබර් සීල් කරලා කියලයි හැමතුමා කියලා තියෙන්නේ. ඉතින් ඇමතිවරයෙක්ම කැබිනට් අමාත්‍යවරයෙක්ම මේ කරන ප්‍රකාශය බරපතල කාරණයක්. උසස් නිලධාරීන්ගේ ඒකාධිකාරය නිසා මේ කැබිනට් ඇමතිවරුන්ට වෙලා තියෙන තත්ත්වය පිළිබඳවයි ඒ අනුව බන්දුල ගුණවර්ධන මහත්තයා කියලා තියෙන්නේ. මුදල් අමාත්‍යාංශයේ ඉන්න සමහර උසස් නිලධාරීන් මේ කරන්නා වූ ඒකාධිකාරී වැඩ නිසා නිර්මාණය කරගෙන තියෙන අත්නෝමතික නිර්මාණ මේ කරන සමහර දේවල් නිසා මේ ආකාරයෙන් අපහසුතාවයට පත් වෙනවා කැබිනට් අමාත්‍යවරුන්. ඒ වගේම පාර්ලිමේන්තුව තුල වාද විවාද කරමින් කෙසේ හෝ මේ සම්මත කර දුන්නත් අයවැය මේ කරන සමහර නිලධාරීන්ගේ අත්නෝමතික වැඩ නිසා ඒකාධිකාරී වැඩ නිසා යම් ආකාරයකින් ඇමතිවරුන්ට තමයි බැට කන්න සිද්ධ වෙන්නේ කියලා ඔහු කියලා තියෙනවා. මේ තත්ත්වය තුල ආණ්ඩුවක් කිරීමට කැපවී සිරගත වී තම දායකත්වය උපරිමයෙන් ලබා දීමෙන් පසුව තමාත්‍යවරුන්ට රාජකාරී කිරීමට ඉඩක් නොතබමින් හිඟන්නන් නොව පුලන්නන් බවට පත් කර තිබෙන බව ඇමතිවරයා කියනවා. එසේම ඇමතිවරුන්ව භාවිත කරමින් Tamanගේ අවශ්‍යතාවයට අනුව පමණක් කටයුතු කරන නිලධාරී යුගයකට අප පරිවර්තනය වෙමින් සිටින බවත් ඇමතිවරයා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය ජනතාවට නෙමෙයි දේශපාලන අධිකාරියටමයි. විශේෂයෙන්ම මහ ජනතාවට ඕනි කරන කාරණා මේ රටේ සාමාන්‍ය ජනතාව එදිනෙදා මේ විඳින දුක නැති කරන්න පුළුවන් ඔවුන්ටමයි. ඒ අනුව මේ දේවල් සකස් වෙලා මහ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න ආර්ථිකය හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් වටපිටාවක් හදන එකේ වගකීම ඔබතුමන්ලටම තමයි තියෙන්නේ කියන කාරණේ අපි මතක් කරන්න ඕනේ. ඉතින් ඒ අනුව ඉදිරියේදී මේ කටයුතු සියල්ලක්ම වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. මේ අතරේ අද වාර්තා කරනවා මව්බිම ශ්‍රී ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලාගාරයේ අනිද්දා විවෘත වේ කියලා ශ්‍රීරාන් රණසිංහ ලියන්නේ. මේ සම්බන්ධයෙන් මව්බිම දීර්ඝ විස්තරයක් අරගෙන එනවා. අපේ රට ගැන කතා කරද්දී ඓතිහාසික අවස්ථාවක් මේ සුළං විදුලි බලාගාරය. ඉතින් අපේ විකල්ප බලශක්තියින් පිළිබඳව කාලාන්තරයක් තිස්සේ කතා බහ කරමින් හිටියා. කෙසේ නමුත් ඒවා ක්‍රියාත්මක කරගන්න නොහැකි වුණා. හැබැයි මේ ආකාරයෙන් මේ සුළං විදුලි බලාගාරය ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලාගාරය අනිද්දා විවෘත වීමට නියමිත බව අද මව්බිම වාර්තා කරනවා. මේ අතරේ මහජන උපයෝගීතා කොමිසම අහෝසිය විදුලි මාෆියාවකට අතවැනීමක් කියලා අනුර කුමාර මහත්තයා කියනවා. අද මව්බිම ඒ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ ආණ්ඩුව මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ගත් තීරණය විදුලි මාෆියාවකට අතවැනීමක් බව ජවිපේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා. පසුගියදා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට මහජන උපයෝගීතා කොමිසම අහෝසි කරන ලෙස එසේ යෝජනා කර ඇති බවද ජවිපේ නායකයා සඳහන් කරනවා. ඉතින් මේක විදුලි මාෆියාවකට අතවැනීමක් කියලයි එතුමා සඳහන් කරන්නේ. අද මව්බිම මේ
සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එද්දී බදු ආදායම කොහොමද වැඩි කරගන්නේ කියලා මහාචාර්ය තිස්ස විතාරණ මහත්තයාගේ ප්‍රකාශයක් අද මවබිම කියනවා. බදු ආදායම වැඩි කරන හැටි තිස්ස කියයි කියලා ඒ අනුව වාර්තා කරන්නේ. රජයට ලැබිය යුතු බදු ආදායම් වලින් 30%කට වඩා අහිමි වන බවට තොරතුරු හෙළි වී ඇති බැවින් නව නීති හා අනපන තරහා මේ බදු මුදල් නිසියාකාරව අය කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකසන බව රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහත්තයා කියනවා. හැබැයි ඉතින් තිස්ස විතාරණ මහත්තයලා මේ යෝජනා කරන කාරණා නජිත් අර බන්දුල මහත්තයා කියනවා වගේ තියෙනවා නම් මේ සමහර අයගේ ඒකාධිකාරයක් මේවා සාර්ථක කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා හැම තැනක්ම නිවැරදිව හැදෙන්න ඕනි. අදහස් හොඳ අදහස් නව අදහස් තියෙනවා වගේම වැඩ කරන ක්‍රමවේදයක් හැදෙන්න ඕනි. එතකොට තමයි රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් කියලා තේරෙන්නේ. නජිත් අර සමීර වාර්තා කරපු කාරණාව ආණ්ඩු කුමාර දිසානායක මහත්මයා පාර්ලිමේන්තුවේදී සඳහන් කරපු කාරණාවත් එක්කම පාර්ලිමේන්තුවේ එදා දවසේ විවාදයේදී අපි දැක්ක කතානායකතුමන් ඒ වගේම විපක්ෂ නායකතුමන් අර ටිකක් වචන හුමාරුවක් සිද්ධ කරගන්නවා. අද ඒ ගැනත් පුවත්පත්වල ඉඩක් ලැබිලා තියෙනවා. සිලෝන් ටුඩේ පුවත්පතට අද දවසේ මේ පිළිබඳව ගගනි වීරකෝන් සමගින් මෙත්මලි දිසානායක ලියන පුවත ස්පීකර් ඇන්ඩ් සජිත් එක්ස්චේන්ජ් වර්ඩ්ස් මේ කතානායකතුමන් ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයා වචන හුමාරුවක් සිද්ධ කරගත්තා කියලා. මේ වචන හුමාරුව සිද්ධ වෙන ප්‍රධානතම හේතුව වුණෙත් සමීර මේ අපි දැක්ක එදා පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කටින් පිට වෙනවා. ඉංග්‍රීසියෙන් එතුමා පාර්ලිමේන්තුවේ කතා කළේ ශ්‍රී ලංකාව ෆේලියර් ස්ටේට් එකක් නැත්නම් අසාර්ථක රාජ්‍යයක් කියලා එතුමන් සඳහන් කළා කියන කාරණාව කතානායකතුමන් මේ පිළිබඳව විමසනවා. මේ වචනේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න කටයුතු කරනවා කියලා එතුමන් ප්‍රකාශ කිරීමත් සමග තමයි මේ වචන හුමාරුව ඇති වුණේ. හැබැයි සජිත් මහත්තයා කියලා තිබේ අසාර්ථක රාජ්‍යයක් නෙමෙයි අසාර්ථක රජයක් කියන කාරණාව සඳහන් කළා කියලා. කෙසේ වෙතත් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ටිකක් උණුසුම් තත්ත්වයක් ඇති වෙලා තිබ්බා. අද ඒ ගැන සිලෝන් ටුඩේ පුවත්පත ওই විදිහට ලියනවා. ඒ අතරේ අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පතට තවත් ප්‍රවෘත්ති ගණනාවක් ලියලා තියෙනවා. බුද්ධික සමරවීර මේ දයාසිරි ජයසේකර අමාත්‍යතුමා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යතුමා සම්බන්ධයෙන් ASP Pereira tells East Attack Presidential Commission Dayasiri intervened to release 6 suspects on police bail. මේ විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත්ත 6 දෙනෙකු නිදහස් කරන්න දයාසිරි මහත්තයා බලපෑම් කළා කියන කාරණාව අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පත මේ විදිහට සඳහන් කරනවා. ඒ පිළිබඳව එතුමන් මේ නිදහස් කරගන්න කටයුතු කළා කියන කාරණාව ඉදිරියේදී ඒ පිළිබඳවත් විමර්ශන පැවැත්වේවි. අපි විශ්වාස කරනවා මේ දේවල් අපක්ෂපාතීව සිද්ධ වෙයි කියලා. ඔය අතරේ සමීර අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන ප්‍රවෘත්තියත් එක්කම අපි සූදානම් වෙන්නේ අද දවසේ මේ පත්තර විස්තර ප්‍රවෘත්ති තොරතුරු අවසන් කරන්න. සිලෝන් ටුඩේ පුවත්පතේ සඳහන් කරන කාරණාව ප්‍රධාන සිරස්තලයේ විදිහට නීතිපති දෙපාර්තමේන්තුව විසින් කෝපා කමිටුව රැස්වුණු අවස්ථාවේදී සඳහන් කරපු කාරණාවක්. AG's department reveals at COPA session rupees 6.13 billion losses at customs මේ රේගුවේදී රුපියල් බිලියන 6.13ක පාඩුවක් සිද්ධ වෙලා තිබෙන බව. මේ පාඩුව සිද්ධ වෙලා තියෙන්නේ පාම් තෙල් ආනයනයේදී ඒවා නිෂ්කාශනය කරන්න නැත්නම් ක්ලියර් කරන්න ගියාම ඇතිවෙච්ච ගෙවීම් මත තමයි මේ පාඩුව සිද්ධ වෙලා තියෙන්නේ. පාම් තෙල් නිදහස් කරගන්න කටයුතු කරලා තියෙනවා ආයතන දෙකක් විසින්. ඒ ආයතන දෙක විසින් මේ වංචාව සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා රුපියල් බිලියන 6.13ක පාඩුවක් රජයට සිද්ධ වෙලා කියලා නීතිපති දෙපාර්තමේන්තුව කෝපා කමිටුවේදී සඳහන් කළ බව අද සිලෝන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. අර සමීර සඳහන් කරපු කාරණාව බදු ආදායම් පිළිබඳව තිස්ස විතාරණ මහත්මයාත් සඳහන් කරපු කාරණාවත් එක්ක අර සමහර නිලධාරීන්ගේ අකාර්යක්ෂම බව සමහර උදවිය දන්නෙත් නැහැ මේ වගේ පාඩුවක් සිද්ධ වුණාද කියලා. ඉතින් මේ දේවල් ඉදිරියේදී වළක්ව ගන්න ඕන කියන කාරණාව අපි විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. අපි සූදානම් මේ ප්‍රවෘත්තියත් එක්කම කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් පස්සේ බලමු කාටුන්. අපි කාටුන් බලන වෙලාව මුලින්ම දේශීය පත්තරේ අසංක ඉන්දුනිල්ගේ සොරිස කාටුන් එකෙන් පටන් ගන්න හදන්නේ. ඉතින් දෙන්නෙක් ඉන්නවා බලමු මේ කාටුනය. දේශපාලඥයෙක් ඇවිල්ලා කියනවා උඩින් ගිහින් පරිසර හානි බලන්න ඩ්‍රෝන යානා දාලලු. ඔයින් එකක් අපේ කුස්සිය පැත්තට ආවනම් අපේ බත් පිඟානට උණ හානිය බලා ගන්න තිබ්බනේ කියලා කියනවා. සමහර තැන්වල අපි දකිනවා නේද මේ වෙලා තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක සමහරුන්ට කන්න බොන්න නැහැ වගේ නිරෝධායනය කරලා තියෙන පැතිවල අර බඩු මලු දුන්නේ නැහැ කියන ප්‍රශ්නේ තියෙනවා. උද්ඝෝෂණ තියෙනවා. ඒවත් එක්ක තමයි මේ කාටුනය ඇඳලා තියෙන්නේ. සොරිස සිම්පල් මෑන් අද සිළුමිණ පත්තරේ තියෙන්නේ දෙන්නෙක් අතර කතා බහක්. එක්කෙනෙක් නම් සජිත් ප්‍රේමදාස මහත්තයාද මන්දා
කී දෙනෙක් මැරලත් දන්නේ නැහැ කියලා අහනවා. ඇට්ටි හැලෙන්න කවුන්සලේදී කතා කරන්න තිබුණ chance එකක් නැති වුණානේ බං. මේ බුරොයි සුලිකුණාටුවත් එක්ක නජිත් මේ කාටුන් එක අඳින්න නැත්තේ නේද? එතුමට කියන්න වුණා මේ හොඳ පැහැදිලි යාන්ත්‍රණයක් සිද්ධ වුණා කියන කාරණාව පාර්ලිමේන්තුවේදී. ඇට්ටි හැලෙන්න කතා කරන්න තිබුණ එක නැති වුණා කියලා තියෙනවා. හුරේර කාටුන් එක හසන්ත විජේනායකගේ සමගි ජනබලවේගයේ එජාපෙත් එක්ක එකතු වෙන්න ඕනි කියලා ජෝන් අමරතුංග කියනවා. සිරිකොතේ ලයිට් බිල් ටික ගෙවා ගන්නකන්ද සෑර් කියලා අහනවා. සිරිකොතේ ලයිට් බිල් ටික ගෙවා ගන්නකන් එහෙම ඉඳලා ඊට පස්සේ ආයි වෙන් වෙනවද කියන එක තමයි මේ කියන්නේ හුරේරා කාටුන් එක. අද සන්ඩේ ඔබ්සර්වර් කාටුන් එක අපි ඊළඟට ඔබට පෙන්වන්න සූදානම්. මේ තියෙන්නේ දැන් තියෙන සමහර තත්ත්වයන් එක්ක ප්‍රවෘත්තීන් එක්ක අර හෙළ වෙදකම ගැන එහෙම නැත්නම් දේශීය ඖෂධයක් පිළිබඳව කතා වුණා. ඉතින් ඒ ඖෂධ මුට්ටිය වෙන්න ඕනි තියෙනවා. කොරෝනා වෙනුවෙන් තමයි මේ ඖෂධය නිෂ්පාදනය වුණේ. මෙතන දර කොටයක් උස්සගෙන යනවා රාජ්‍ය පාර්ශ්වය නියෝජනය කරනවා. ඒ වගේම සිංහල වෙද මහත්තයෙකුත් ඉන්නවා. සිංහල වෙද මහත්තයෙක් ඉන්නවා. වගේම බටහිර වෛද්‍යවරයෙකුත් ඉන්නවා. ඉතින් මේ තුන් දෙනාම යනවා දර කොටයකුත් අරගෙන කොහොම හරි මේක පත්තු කරලා ගන්න ඕනි කියලා යටින් මේ ඖෂධය එනකන් ලංකාව බලාගෙන ඉන්නවා. ඈත දකින්න නේද ලංකාව ආපහු අර අලුත් අනාගතයකට යන්න පුළුවන් වෙයි කියන කාරණේ. සමෘද්ධිය උදා වෙලා නේද සමීර? එහෙම එකක් වෙයි කියලා. දැන් මේ දවස්වල ලංකාවට සේලයින් දෙනවා මේ කොරෝනා වෛරසය හැදිලා හින්දා. මේ පැදුරකට වෙලා බලන් ඉන්න අතරේදී ඈතින් පේනවා බෙහෙතක් හොයාගන්න සේයාවක් එනවා. අනාගතයේදී අපිට මේ බෙහෙතත් පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණාව තමයි මතු කරලා තියෙන්නේ කාටුනේ. සිලොන් ටුඩේ කාටුන් එක අද මේ සාමාන්‍ය පෙළ විභාගය ගැන තමයි ඇඳලා තියෙන්නේ. අමතුමා ඉන්නවා GC O level examination කියන ෆයිල් එකත් අරගෙන එහෙම නැත්නම් බෑග් එකත් අරගෙන යනවා. GC O level පෝස්ට්පොන් කියලා වාර්තා කරනවා ප්‍රවෘත්තියක් මේක පහු වෙනවා. ඉතින් මාර්තු මාසේ තියෙනවා කියලා හැබැයි කිව්වා නේද රජිත්? ඉතින් කොරෝනා ඔන්න වාඩි වෙලා ඉන්නවා පුටුවක මේසයක් තියාගෙන ඒකත් එක්ක තමයි මේ තත්ත්වය උදා වෙන්නේ. කෙසේ නමුත් මාර්තු මාසේ තියන්න ඕනි කියන අදහසක මේ වෙද්දී ඉන්නවා. මේ අතරේ අද දිවයින කාටුනයත් ඒ ගැනයි අමතුමා සාමාන්‍ය පෙළ විභාගය කියන ෆයිල් මිටිය අරගෙන මේ විදිහට යනවා. හැම තැනම තියෙන්නේ කොරෝනා. ඉතින් ඒත් එක්ක තමයි මේ විභාගය පහු වෙනවා කියන කාරණය පහුගිය දින කිහිපය තුළම කතා බහට ලක් වුණේ. සන්ඩේ මෝර්නිං අද කාටුනේ ටිකක් පහුගිය සතියේ කතා වුණ කාරණයක් මේ පිළිබඳව අද මෙන්න කාටුනේ ඇඳලා තියෙනවා. එක පැත්තක වම් පැත්තේ ඔබට පේනවා සන්ඩේ මෝර්නිං කාටුනේ. අපි බලමු මේ විදිහට මේ වම්පස ප්‍රිසන් එක බන්ධනාගාරයේ නිලධාරීන් කෙසේ හෝ උත්සාහ කරනවා සිරකරුවෝ එළියට එන එක මේ වැටවල් කඩාගෙන එන එක වළක්වන්න. ඒ වගේම අනිත් පැත්තේ ජනාධිපතිතුමා වගේ කෙනෙක්ද කොහෙද මිනිස්ටර්ස්ලා වැටවල් කඩාගෙන එන එක නවත්තන්න සමහර ප්‍රශ්නත් එක්ක දැඩි උත්සාහයක් ගන්නවා කියලයි මේ විදිහට ඇඳලා තියෙන්නේ. හිටිවනේ බල්ලා අපි ඉවර කරමු. දිවයින අද කවිය බුරවි සුලි කුණාටුවටත් වැඩි වේගෙන් කැරලි රනිල් වෙත ආවේ අභියෝගෙන්. එහෙම අයව ගැලවුනි සිරි කොතදීගෙන් ඔහුව වෙන් කරන්නට බෑ අලියාගෙන් කියලා ලියලා තියෙනවා හිටිවනය අනුරාධ පිටියගේ. හොඳයි සමීරේ කාටුනත් එක්කම අපි සූදානම් විරාමයක් ගන්න. විරාමෙන් පස්සේ අපි කතා කරමු සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳව. ඔබට එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක අද ඉරිදා දවස. ඉරිදා දවසේ මේ නිදහස් සතියන්තයේ නිදහසත් එක්ක ඔබ අප මුණ ගැහෙන අතරදී වඩාත් වැදගත් ක්ෂේත්‍රයක් පිළිබඳව අපි කතා බහ කරන්න හිතුවා. දැන් කොරෝනා ව්‍යාප්තියත් එක්ක අපේ රටට මේ රටේ හැම ක්ෂේත්‍රයකටම දැඩි බලපෑම් මෙල්ල වෙලා තියෙනවා. හැබැයි හැම දිනෙකම බොහොම මහන්සි වෙලා මේ බලපෑම අවම කරගන්න කටයුතු කරන කාල සීමාවක්. අපේ රටේ ගුවන් ක්ෂේත්‍රයට වගේම සිවිල් ගුවන් සේවාවටත් මේ බලපෑම ඒ ආකාරයෙන්ම අඩුවක් නැතිව දැනෙනවා. ඒ හින්දාම අපි සූදානම් මේ පිළිබඳව අද දවසේ වැඩිපුර කතා කරන්න මේ ඉදිරි අඩහෝරාවක කාලය තුල අපි ඒ සඳහා මැදිරියට ආරාධනා කළෙත් බොහොම විශේෂ චරිතයකට අපි හඳුනා ගනිමු එතුමන් කවුද කියලා. එතුමන් සිවිල් ගුවන් සේවා අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් පී ජයකාන්ත මහත්මයා. එතුමන් දැන් මේ වන විට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ගුවන් ආරක්ෂණ සහ රෙගුලාසි වශයෙන් කටයුතු කරනවා. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරී ජයකාන්ත මහත්මයා පිළිබඳව හඳුන්වනකොට එතුමන් විශේෂම සිවිල් ගුවන් සේවා මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ ගුවන් හමුදාවට සේවය කළා ඒ ලද අත්දැකීමත් එක්ක එතුමන් පිළිබඳව කතා කරනකොට මුලින්ම කොළඹ විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය වගේම ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය කැලණිය
විශ්වවිද්‍යාලයනුත් ලබාගෙන තියෙනවා හසල අත්දැකීමකුත් එක්ක මේ ක්ෂේත්‍රය පිළිබඳව වඩාත් දැනුවත් භාවයකින් යුතුව කටයුතු කරන චරිතයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එපමණක් නෙවෙයි කැනඩාව, ඒ වගේම ඇමරිකාව, ජපානය, දකුණු කොරියාව, නවසීලන්තය වැනි රටවල් ගණනාවක සිවිල් ගුවන් ක්ෂේත්‍රයේ ඒ සිවිල් ගුවන් ආරක්ෂාව පිළිබඳව එතුමන්ට අත්දැකීම් තියෙන එතුමන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා. සුබදාසනක් ඔබතුමන්ට. අයිබෝන් සුබෝදෑසනක් චත්. ජයකාන්ත මහත්මයා මේ ආරම්භයක් විදිහට අපි කතා කරමුකෝ. දැන් මේ වෙනකොට රටේ තියෙන තත්ත්වයක් එක්ක අපි දකිනවා විශේෂයෙන්ම කොරෝනා වෙසනත් එක්ක ටිකක් බලපෑමට ලක් වෙච්ච ක්ෂේත්‍රයක් සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය කියන්නේ. දැන් ඔය අතරෙදි තමයි හෙට දවසේදී විශේෂයෙන්ම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය සමරන්නට කටයුතු කරන්නේ. ලෝකයක් පහුගිය වසරවල අපි දැක්කා සිවිල් ගුවන් සේවා දිනය සමරනවා. හැබැයි දැන් සිවිල් ගුවන් සේවා දිනය මෙවර සමරන්න අපි දන්නවා වැඩි ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. අපි කතා කරමුකෝ ඇයි දෙසැම්බර් මාසේ 7 වෙනිදා මේ විදිහට දිනයක් විදිහට නම් කරලා තියෙන්නේ. ඔව් නජිත් ඇත්ත වශයෙන්ම අපි අතීතයට ගියොත් එහෙම අතීතයේ මේ දෙවන ලෝක යුද්ධය අවසන් වන කාල සීමාව වෙනකොට ලෝකයේ බලවත් රටවල් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බලවත් රටවල් කල්පනා කරනවා මේ යුද්ධයෙන් විනාශ වෙච්ච රටවල් යලි ගොඩනගන්න මේ යුද්ධයට භාවිතා කළ ගුවන් යානා වාණිජමය අරමුණු සඳහා භාවිතා කරන්නේ කොහොමද කියන එක. මේ සම්බන්ධව මේගොල්ලන්ට අවශ්‍ය වෙනවා කිසියම් ප්‍රඥප්තියක් ගොඩනගලා විධිමත් ක්‍රමයකට මේ ගුවන් සේවාව ජාත්‍යන්තර වශයෙන් ආරම්භ කරන්න. ඒ නිසා මේගොල්ලෝ 1944 දෙසැම්බර් මාසේ 7 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයට රැස් වෙලා ප්‍රඥප්තියක් අත්සන් කරනවා රටවල් 52ක නියෝජිතයින්. මේ අත්සන් කරපු ප්‍රඥප්තිය ඒ ආකාරයෙන්ම මේ ප්‍රඥප්තියේ අඩංගු කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා මේ අවස්ථාවේදී ආයතනයක් බිහි කරනවා. ඒ ආයතනයට කියනවා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය. අපි ඉංග්‍රීසියෙන් කියනවා International Civil Aviation Organization. කෙටි වචනෙන් අපි කියන්නේ ICAO කියලා. ICAO. මේ ආයතනය තමයි මෙතනින් පස්සේ මේ විධිමත්භාවය සඳහා මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න ස්ථාපිත කරන ආයතනය. ඊට පසු කාලීනව 1996 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ මගින් මේ දෙසැම්බර් 7 වෙනිදා කියන දවස ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය හැටියට ප්‍රකාශයට පත් කරනවා. ප්‍රකාශයට පත් කළා මේ දින හැම වසරකම සැමරීමට කටයුතු යොදනවා. හොඳයි. නජිත් තවත් මේකට සුවිශේෂ කාරණයක් තියෙනවා අපිට ශ්‍රී ලාංකිකයෝ හැටියට. මීට අවුරුදු 108කට කලින් ඒ කියන්නේ 1912 දෙසැම්බර් මාසයේ මේ ලංකාවට නැවකින් ගේනවා ගුවන් යානාව. කොළඹ වරායට සම්ප්‍රාප්ත වෙන මේ ගුවන් යානය කොළඹ ගාලුමෝදර පිටියේ මහජන ප්‍රදර්ශනය සඳහා තබලා තියෙනවා. මේ මහජන ප්‍රදර්ශනයට තබලා තිබුණාට පස්සේ මේක ධාවනපතයක් හැටියට කොළඹ රේස් කෝස් ග්‍රවුන්ඩ් එක එහෙම නැත්නම් ඒ පිට්ටනිය පාවිච්චි කරලා මේ දෙසැම්බර් මාසේ 7 වෙනිදා වගේ දවසක නැත්නම් 2012 දෙසැම්බර් 7 වෙනිදා අපේ මිහිතලයෙන් අපේ ගුවනට අපේ ගුවන් යානයක් පළමු වතාවට නිරුපද්‍රිතව ගුවන්ගත වෙනවා. ඉතින් ශ්‍රී ලාංකිකයන් හැටියට මේ දිනේ අපිට තවත් සුවිශේෂී දිනයක් බවට පත් වෙනවා මේ නිසාවෙන්ම. ඒ කියන්නේ ජාත්‍යන්තර දිනයත් අපේ ගුවන් යානාවක් ගුවන්ගත වෙච්ච දිනයත් දෙකම එකක් වෙනවා නජිත්. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. හොඳයි. අර ඔබතුමන් සඳහන් කරපු කාරණාව මේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය. ඇත්තටම මොකද්ද මේ සංවිධානය? මොකද්ද හේතුව මේ වගේ සංවිධානයක් පිහිටවන්න සහ එහි ප්‍රධාන කාර්යභාරය කොයි වගේද? ඇත්තටම නජිත් මේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේට තමයි මේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාව විධිමත්ව ඒ වගේම කාර්යක්ෂමව නිරුපද්‍රිතව සහ සුරක්ෂිතව පවත්වාගෙන යාමේ වගකීම පැවරලා තියෙන්නේ. ඒ නිසා මේ ආයතනය සමාජික රටවල් මේ වෙනකොට තියෙනවා 193ක්. මේ සමාජික රටවල් 193ම නියෝජිතයන්ගෙන් සදුල්ලත් වෙනවා. මේකේ පරිපාලන ව්‍යුහය ගත්තාම ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස තමයි මේකේ ඇසෙම්බලි එක කියනවා නැත්නම් මහා සම්මේලනය. මේ මහා සම්මේලන තමයි මේ තීරක මණ්ඩලය. මේ මහා මණ්ඩලය රැස් වෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 3කට වතාවක්. මේ අවුරුදු 3කට රැස් වෙලා මේගොල්ලෝ ඉදිරි අවුරුදු 3 වැඩපිළිවෙල මොකක්ද? ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මොනවද? ඒ සම්බන්ධව කටයුතු කරලා සෑම සමාජික රටකින්ම ඒගොල්ලන්ගේ අදහස් විමසලා මේ කටයුතු ඉදිරියට කරගෙන යාමට පාලන මණ්ඩලයක් තෝරාපත් කරගන්නවා. ඒක ඡන්දයෙන් පත් කරන්නේ. ඒ පත් කිරීමේදී රටවල් 36ක නියෝජිතයින් මේ පාලන මණ්ඩලයට පත් කරනවා. අපි කියනවා මේ මහා මණ්ඩලයට සෝරින් බොඩි
සවරින් බොඩි කියලා කියනවා. ඊට පස්සේ අපි කියනවා මේ පාලන මණ්ඩලයට ගවනින් බොඩි එක කියලා. ඊට පස්සේ මේ කටයුතු සම්බන්ධ වෙලා කරගෙන යන්න තවත් තියෙනවා මහ ලේකම් කාර්යාලයක් අපි කියනවා සෙක්‍රටේරියට් එකක් කියලා අයිකාවෝ සෙක්‍රටේරියට්. මේකේ සෙක්‍රටරි ජනරල් කෙනෙක් ඉන්නවා. මෙයා තමයි අනිත් කටයුතු එක සම්බන්ධ වෙලා මේ ගන්න තීරණ ඒ අනුව අනිත් රටවල් 193ත් එක්කලා සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. ඉතින් මේ ව්‍යුහය තුළ තමයි මේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය ලෝකේ පුරාම සිවිල් ගුවන් සේවාව හසුරුවන්නේ. මේකේ ප්‍රධාන අරමුණු කීපයක් තියෙනවා නජිත්. එකක් තමයි මේ ජාත්‍යන්තර පොලිසිස් නැත්නම් ජාත්‍යන්තර ප්‍රතිපත්ති සකස් කරන එක මේකේ ප්‍රධාන කාර්යයක් වෙනවා සිවිල් ගුවන් සේවාවට සම්බන්ධව. ඊළඟට ඒ වගේම මේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාව නිරුපද්‍රිතව ක්‍රියාත්මක කරන්න එමත් නැත්නම් සුරක්ෂිතව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ප්‍රමිතීන් මේ ගුවන් සේවාව තුළ එක් එක් අංශයන් වල ප්‍රමිතීන් අවශ්‍ය වෙනවා. ඉතින් මේ සම්බන්ධව මේ වෙනකොට 12000කට අධික ප්‍රමිතීන් ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ශේෂ්ත්‍ර 19ක් ඔස්සේ මම උදාහරණයක් හැටියට එකක් දෙකක් ගත්තොත් එහෙම ගුවන් කර්මාන්තයේ නිදී සිටින පුද්ගලයින්ට බලපත්‍ර නිකුත් කිරීම. අපි දන්නවා ගුවන් නියමිකුට ගුවන් යානාවක් ගෙනියන්න බලපත්‍රයක් තියෙන්න ඕනේ. එයාට කම්පිටන්ස් තියෙන්න ඕනේ. එයාට දක්ෂතාවයක් තියෙන්න ඕනේ. එයාට ඒ සඳහා දැනුමක් තියෙන්න ඕනේ. ඒ සම්බන්ධව පරීක්ෂා කරලා ඒ දැනුම ලබා දෙන්න බලපත්‍ර නිකුත් කරන්නේ කොහොමද? ගුවන් යානා ඉංජිනේරුවෙකුට බලපත්‍ර නිකුත් කරන්නේ කොහොමද? ගුවන් යානා කාර්ය මණ්ඩලයට නිකුත් කරන්නේ කොහොමද? ඒ වගේම ගුවන් යානා පාලන මැදිරියේ ඉඳන් නැත්නම් ගුවන් යානා හසුරුවන අපි කියනවා එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා කියලා. ඒගොල්ලන්ට බලපත්‍ර ඉෂු කරන්නේ කොහොමද කියන සම්බන්ධව අවශ්‍ය ප්‍රමිතීන් සියල්ලක්ම එකාංශයක තියෙනවා. ඒ වගේම ගුවන් යානාවක් ගුවන්ගත වුණාම ඒ සඳහා බලපවත්වන රීතීන් මොනවද රූල්ස් මොනවද කියන එක තවත් අංශයක කියනවා. ඒ වගේ ආරක්ෂාව පිළිබඳව තවත් අංශයක් කියනවා. මෙන්න මේ ප්‍රමිතීන් ගුවන් යානා ආරක්ෂා කරන්න ගුවන් තොටුපළවල් වල සුරක්ෂිතතාවය රකින්න මේ විදියට ප්‍රමිතීන් අනුගමනය කරන්න ඕන කියලා. ඒ වගේම ගුවන් යානාවක යෝග්‍යතාවය ගුවනින් අන්තරාදායී භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී කොයි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුද? ඒ වගේම ගුවන් මෙහෙයුම් කටයුතු කිරීමේදී ගුවන් යානාවක් තුල කොයි ආකාරයට තිබිය යුතුද? මේ අංශ 19ක් කෙරෙහි මේ මං කියන කලින් සඳහන් කළ ප්‍රමිතීන් 12000ක ප්‍රමාණයක් වගේ අඩංගු වෙනවා. හොඳයි. මේ ප්‍රමිතීන් වලට ප්‍රමිතීන් ප්‍රකාශයට පත් කිරීමට අමතරව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයට ලොකු වගකීමක් තියෙනවා. මේක ප්‍රකාශයට පමණක් පත් කළා මදි. මේවා මේ සමාජික රටවල් 193 ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවද කියලා ඇගයීමකට ලක් කරන්න. ඉතින් මේ ඇගයීම නිරතුරුවම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය ඇගයීමකට ලක් කරනවා. ඒ ලක් කරලා ඉවරලා ඒ සමාජික රටවල බලනවා මේ කටයුතු කොයි ආකාරයකටද සිද්ධ වෙන්නේ කියලා. අපි දන්නවා රටවල් වල ආර්ථික තත්ත්වය වෙනස්, සමාජීය තත්ත්වය වෙනස්, යම් වෙනස්කම් තියෙනවා, දේශපාලන තත්ත්වය වෙනස්. ඒ නිසා එවන් අවස්ථාවල ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? ඒ සඳහා දිය යුතු තාක්ෂණික උපදෙස් මොනවද? තාක්ෂණික සහායයන් මොනවද? පුහුණු වීම මොනවද? මේ සම්බන්ධවත් මේගොල්ලෝ සොයලා බලලා ඒ තාක්ෂණික උපදෙස් සැපයීම නැත්නම් තාක්ෂණික සහයෝගය දීම ඒ කටයුතුත් මේ යටතේ සිදු කරනවා. ඒ සම්බන්ධව කටයුතු කිරීමට අමතරව ගුවන් යානා නිෂ්පාදනකරුවන්ට ඒ වගේම ගුවන් කර්මාන්තයේ නිරතීව සිටින අනිකුත් භාණ්ඩ එහෙම නැත්නම් මෙවලම් නිෂ්පාදනය කරන කට්ටියට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස්. හොඳයි. ජයකන්ත මහත්මයා අපිට මොහොතක් දෙන්න අපි වෙලා බලලෙමු. හොඳයි අපි කතා කරමින් ඉන්නේ අර ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ කාර්යභාරය පිළිබඳව අපි කතා කරමු. ඔව්. මේ තාක්ෂණික උපදෙස් ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. මේ කර්මාන්තයේ නියැලලා ඉන්න සියලුම කෙනෙකුටම පරීක්ෂණ පවත්වලා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයෙන් ඒ අවශ්‍ය උපදෙස් තාක්ෂණික උපදෙස් හැම දෙයක්ම ලබා දෙනවා. මෙතෙන්දි මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඇත්ත වශයෙන්ම මේ වගේ විශාල ප්‍රමිතීන් ප්‍රමාණයක් අනුගමනය කරමින් ජාත්‍යන්තරව මේවා ක්‍රියාත්මක වන ආකාරය ඇගීමකට ලක් කරමින් සිවිල් ගුවන් සේවා කර්මාන්තයේ ඉදිරියට යන නිසා තමයි මේ අපේ අනතුරු එහෙම නැත්නම් මරණ මේ සම්බන්ධව ඉතාමත් අඩු වෙලා තියෙනවා. අර ජයකාන්ත මහත්මයා මේ ඉස්සර කාලේ එක්ක බලනකොට දැන් අර ගුවන් අනතුරු එහෙම ලොකුවට සිද්ධ වෙන්නේ නැහැ නේද? ඉස්සර අපි දකිනවා ගුවන් අනතුරු සෑහෙන්න සිද්ධ වෙන. හැබැයි දැන් මෑත කාලීනව එහෙම අහන්න දකින්න ලැබුණ අවස්ථා නැහැ. යාන්ත්‍රික දෝෂ නැත්නම් කාර්මික දෝෂ හින්දා එහෙම අනතුරු ලක් වෙන සෑහෙන්න අඩුයි නේද? ඔව් නජිත් ඒක තමයි මම කිව්වේ නිරන්තරයෙන්ම මේ පරීක්ෂණවල නිරත වෙනවා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය. අවිල්ලා ඊට පසුව ඒ අවශ්‍ය උපදෙස් ඒ අවශ්‍ය අංශවල නිරතුරුවම ලබා දෙනවා. කිසියම් ගුවන් අනතුරක් සිදු වුණොත් ඒ ගැන විමර්ශනයක් කරනවා. ඒ විමර්ශනයේ තුලින්
විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ අනතුරට හේතුව කුමක්ද? එවැනි අනතුරක් අනාගතයේ වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද? ඒක තමයි ඉතාමත් වැදගත්. ඒ සම්බන්ධව ඉතාමත් ඕනෑකමින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය කටයුතු කරනවා. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නියෝගවලට අනුව කිසියම් ගුවන් යානාවක් අනතුරකට ලක් වුණොත් එහි කාර්මික දෝෂයක් නම් ඒ කාර්මික දෝෂය සොයා ගන්න තුරු සියලුම අනිකුත් ගුවන් යානා ලෝකේ පුරා තියෙන ඒවා ගුවන්ගත වීම තහනම්. ඊට පසුව ඒ සමාගමෙන් ඒ පරීක්ෂණ වලින් තෝරා ගැනීමෙන් පසු ඒ කාර්මික දුර්වලතාවයෙන් නිවැරදි කිරීමෙන් පමණයි නැවතත් අර ගුවන් යානා ගුවන්ගත වෙන්නේ. නජිත් අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් ලෝකේ තත්ත්වය ඔබ කියපු එකත් එක්ක මම ගොඩක් එකඟ වෙනවා. මේ ගුවන් යානා අනතුරු ප්‍රමාණය බොහොම අඩුයි. අපි ගත්තොත් එහෙම සංසන්දනය කරලා මේ වෙනකොට ලෝකයේ ඊටමත් වේගවත්ම සහ සුරක්ෂිතම ප්‍රවාහන මාධ්‍ය හැටියට තියෙන්නේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රවාහන ක්‍රමය. මම එහෙම කියන්නේ අපි ලංකාව දිහා බැලුවොත් එහෙම අපේ ලෝක බැංකුවේ දත්තවලට අනුව ලංකාවේ අවුරුද්දකට වාර්තා වෙන අනතුරු 38000ක් පමණ වෙනවා. මේකෙන් 3000ක් පමණ වසරකට මිය යනවා මේ අනතුරු වලින්. 8000ක් පමණ දැඩි ලෙස තුවාලකරුවන් බවට පත් වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයකදී අපි ගත්තොත් එහෙම මේක තවදුරටත් විශ්ලේෂණය කරලා දවසකට 104ක් මාර්ග අනතුරු සිද්ධ වෙන රටක්. ඒ වගේම දවසකට 8 දෙනෙක් මිය යනවා මේ අනතුරු වලින්. 21 දෙනෙක් බරපතල තුවාල ලබනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක සංසන්දනය කරලා බලපුවාම ඔබට තේරෙනවා මේ ගුවන් සේවාව කොච්චර ආරක්ෂිතද, ඒකේ අනතුරු ප්‍රමාණය කොයිතරම් අඩු මට්ටමක පවතිනවද කියන එක සම්බන්ධව. පැහැදිලි. ජයකාන්ත මහත්මයා මේ අර ඔබතුමන් සඳහන් කරන කාරණා බොහොම වැදගත්. අර ගුවන් යානයක ගිය මගියෙකුට උනත් ඕනම අවස්ථාවක තේරෙනවා අර ගුවන් යානය ඇතුළේදී අනුගමනය කරන පියවරත් බොහෝ වෙලාවට සැකසීලා තින්නේ කලින් ලබාගත් අත්දැකීම් එක. විශේෂයෙන්ම ගුවන් යානයක් ගොඩ බස්සවනකොට නැත්නම් ඉහළ පියාසර කරන්න නංවනකොට අර ජංගම දුරකථන පවා අපි කියනවා මේ ක්‍රියා විරහිත කරන්න කියලා. මේ හැමදේම අර කලින් ලැබපු අත්දැකීමුත් එක්ක සිද්ධ කරන ඔය අතරේ දැන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය සහ අපේ රට අතර තියෙන සම්බන්ධය මොකද්ද මේ ජයකාන්ත මහත්මයා? මොකද්ද දැන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයෙන් අපේ රටට ලැබෙන්නේ? ඔව් ඊටමත් හොඳයි නජිත් මේ ප්‍රශ්නේ. මොකද ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය 1944 පිහිටුවට පස්සේ අපි නිදහස ලබනවා 1948. ලංකාව නිදහස ලැබුවත් එක්කම 1948 නොවැම්බර් 1 වෙනිදා අපි ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ඒ චිකාගෝ ප්‍රඥප්තියට අත්සන් කරලා සමාජිකත්වයේ ගන්නවා. මේ සමාජිකත්වයේ ගත්තට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ ප්‍රඥප්තියේ කියලා තියෙන දේවල් මේ රට තුල ක්‍රියාත්මක කරන්න. ඒ නිසා 1950 අංක 15 දරන පනතක් පාර්ලිමේන්තුව මගින් සම්මත කරනවා. මොකද අපි ප්‍රඥප්තියක් අත්සන් කරපු පමණින් මේ නීති රීති එහෙම නැත්නම් ප්‍රඥප්තිය අඩංගු වෙන දේවල් අපේ රට තුල දේශීය වශයෙන් ක්‍රියාත්මක කරන්න අපහසුයි. ඒ නිසා අපි ඒක දේශීය නීතියක් බවට පත් කරලා පාර්ලිමේන්තුවේ සම්මත කරලා පනතක් හැටියට ප්‍රකාශිත කරනවා. එතකොට තමයි රටේ නීතිය බවට පත් වෙන්නේ. ඊට පස්සේ 1955 දී ඒ අනුකූලව තවත් ඒ විස්තරාත්මකව එයා නැවිගේෂන් රෙගියුලේෂන්ස් නැත්නම් ගුවන් සන්තර්පණ රෙගුලාසි නිකුත් කරනවා රජයේ විසින් මේ සම්බන්ධව මේ ප්‍රඥප්තිය අඩංගු කරුණු කොයි ආකාරයකද රට තුල ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් පහුගිය වකවානුව වෙනකොට ඔබ දන්නවා මේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය ශීඝ්‍රයෙන් වර්ධනය වුණා. ඒ දියුණුවත් සමග මම හිතන්නේ 1950 ගණන් වල තිබිච්ච ඒ නීති රීති අපිට ප්‍රමාණවත් නැති වුණා. ඒ නිසා 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතින් නවීන අවශ්‍යතා ඉෂ්ටකරන වර්තමානයේ පාර්ලිමේන්තුව විසින් ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරා. ඒ අතරතුරම මේ සිවිල් ගුවන් සේවා කර්මාන්තය දැඩි ලෙස දියුණු වෙනකොට නැත්නම් වර්ධනය වෙනකොට මුලදී අපි මේ සඳහා නිරුපද්‍රිතතාවය ගැන විතරයි සැලකුවේ. නමුත් පහුවෙනකොට යම් යම් හේතු නිසා අපිට ආරක්ෂාව ගැනත් දැඩි ලෙස සැලකීමට භාජනය කරන්න සිද්ධ වුණා. අපි උදාහරණයක් හැටියට කිව්වොත් 1960 ගණන් වෙනකොට 60 ගණන් අග වෙනකොට මේ ගුවන් යානා පැහැර ගැනීම සම්බන්ධව විශාල ප්‍රශ්නයක් වුණා ලෝකයේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාවට. ඒ නිසා මේ සම්බන්ධව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සම්මුතියින් ගණනාවක් ඇති කරා. උදාහරණයක් හැටියට කිව්වනම් 1963 ටෝකියෝ වල සම්මුතියක් පිහිටවනවා මේ ගුවන් යානා තුල සිදුවෙන වැරදි සම්බන්ධව කොයි ආකාරයකටද කටයුතු කළ යුත්තේ. ඒ සඳහා නීතිමය තත්වයක් කොයි ආකාරයකටද තිබිය යුත්තේ කියන පිළිබඳව මේ සම්මුතිය තුලින් සාකච්ඡාවට මඳුන් වෙනවා. ජයගත මහත්මයා අර මේ විගණනය කියන කාරණාවත් එන්නේ උතුම්ද දැන් ඔබතුමාන් අර විගණන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා විගණන පරීක්ෂකවරයෙක් ඒ නිසාමයි මම ඔබතුමාගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් ඔය ජාත්‍යන්තර සංවිධානයේ නැත්නම් සිවිල් ගුවන් සේවා මේ ජාත්‍යන්තර සංවිධානයේ විගණන කටයුතුත් කරනවද කොහොමද ඒ කටයුතු වලට දායක වෙන්නේ? ඔව්. අත් වශයෙන්ම මේක වෙන්නේ මෙහෙමයි නජිත්.
දැන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ අපි මුලින් කතා කරපු විදිහට මේ ප්‍රමිතියෙන් ක්‍රියාත්මක කළ යුතුයි කියලා රටවල් වලට කියනවා. මම කිව්වා ප්‍රමිතියෙන් 12000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා. එතකොට මේ ප්‍රමිතියෙන් රටවල් හරියට ක්‍රියාත්මක කළේ නැත්නම් මේ ජාත්‍යන්තර ගුවන් සේවාවේ නිර්පදිතතාවය සහ සුරක්ෂිතතාවය ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ සඳහා නිරන්තර විගණනයකට ලක් වෙනවා. මේ විගණනයට ලක්වීම සිදු වෙන්නේ අත් වශයෙන්ම වසර 4කට සැරයක් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නියෝජිත පිරිසක් ඇවිල්ලා සෑම සමාජික රටකම රටවල් 193ක් තියෙනවා. මේ රටවල් 193ෙම මේ ප්‍රමිතියෙන් කොයි ආකාරයට ක්‍රියාත්මක වෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. සාමාන්‍යයෙන් සති දෙකක විතර කාලයක් මේ සඳහා ගන්නවා. එතකොට සමාජික සංඛ්‍යාව 4ක් 5ක් අතර වගේ නියෝජිත පිරිසක් එනවා. මේගොල්ලෝ ඇවිල්ලා ඉවරලා මේ රටවල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව බලනවා. අපි උදාහරණයක් ඇරෙට ගත්තොත් ලංකාවේ මේ වගේ විගණන ගණනාවක් තිබිලා තියෙනවා. අවසාන වශයෙන් 2018 නිර්පදිතතාවය පිළිබඳව විගණනයක් පැවැත්වුවා. 2012 ආරක්ෂාව පිළිබඳව විගණනයක් පැවැත්වුවා. 2018 කියන්නේ මෑත කාලයේ පවත්වපු විගණනයේදී අපිට පුළුවන් වුණා 88.4ක් පමණ ප්‍රතිශතයක් ලබාගෙන ඉතාමත් ඉහළ තැනකට ලෝකයේ එන්න. ඒක ගත්තොත් එහෙම ආසියා සාන්තිකර කලාපයේ අපි ඉන්නවා 6 වෙනි ස්ථානයේ. ලෝකයේ රටවල් 193 අතරින් අපි ඉන්නවා 30 වෙනි ස්ථානයේ. ආරක්ෂාව අතින් පැවැත් වූ විගණනයත් ඒ විදිහමයි. අපිට 87.8ක ප්‍රතිශතයක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ ප්‍රමිතියෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ඒ අනුව බලනකොට මේ ලෝකයේ තියෙන සාමාන්‍යයට වැඩිය ඉතාමත් ඉහළ තැනක අපි ආරක්ෂාව අතින් අපේ ගුවන් තොටුපළ තියෙනවා කියන එක ඉතාමත් ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ලෝකයේ සාමාන්‍ය තත්ත්වය කොයි වගේද ජයගත මහත්මයා? ලෝකයේ සාමාන්‍ය තත්ත්වය ආරක්ෂක තත්ත්වයේ බලපුවාම 63ක් පමණ 100ට වෙන්නේ. සුරක්ෂිතතාවයේ අතින් ගත්තාම සාමාන්‍යයෙන් 57ක් වගේ ප්‍රමාණයක තමයි පවතින්නේ. ඒක කාලීනව වෙනස් වෙනවා. මොකද මේක නිරන්තරයෙන් වෙනස් වීමට ලක් වෙන නිසා. ඒ අතින් බැලුවම අර අපේ රට සෑහෙන ඉහළ තැනක ඉන්නවා. සෑහෙන උසස් තැනක ඉන්නවා. සෑහෙන ඉහළ තැනක ඉන්නවා. මම හිතනවා මේ ගෞරවය අපේ නියාමන ආයතනයට වගේම අපේ ගුවන් සේවා කර්මාන්තයේ නිරත වෙලා ඉන්න සියලු දෙනාටමත් අයිති විය යුතුයි. හොඳයි. ඒ අතර අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න දැන් මේ අපි ආරම්භයේදීත් කිව්වා මේ කොරෝනා ව්‍යාප්ත වෙන කාල සීමාවක් කොවිඩ් මර්ධනය කරන රටක්ම කැප වෙන කාල සීමාවක්. ඔය අතරේ ගුවන් ක්ෂේත්‍රයටත් ඔය කාරණාව බලපාලා තියෙනවා. මේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංගමයේ කොයි ආකාරයේ මැදිහත් වීමක්ද සිදු කරන්නේ අපේ රටට මේ කොරෝනා මර්ධන වැඩපිළිවෙලත් එක්ක ගුවන් ක්ෂේත්‍රය පවත්වාගෙන යන්න? ඔව් නජිත් එතනදී ඇත්තටම මේ වසංගතයේ ආරම්භ වෙනවත් එක්කම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය මේ ඒවියේෂන් රිකවරි ටාස්ක් ෆෝස් කියලා මේ ගුවන් සේවාව නැවත ගොඩ ගැනීම සඳහා කවුන්සිල් එකක් පවත්වනවා. ඒ කවුන්සිල් එක ඉතාමත් කිට්ටුව ඉතාමත් කුළුපගව වැඩ කරනවා ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානයත් එක්ක WHO එකත් එක්කලා ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්කලා මේ දෙක එකතු වෙලා තමයි සිවිල් ගුවන් සේවාව සම්බන්ධව ගන්න තීරණ සහ අනිකුත් කටයුතු කරන්නේ. මොකද මේක පැන්ඩමික් එකක්, මේක වසංගතයක්, මේකේ නායකත්වයේ දරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය. ඒ සඳහා ඒ නිසා තමයි ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ඉතාමත් සම්බන්ධ වෙලා වැඩ කරන්නේ. ඊට පස්සේ මේ ටාස්ක් ෆෝස් එක පිහිටවීමෙන් පස්සේ ඉතාමත් කෙටි කාලයක් තුල මේ සිවිල් ගුවන් සේවාවේ මහජන සෞඛ්‍යයට තර්ජනයක් වෙන තත්ත්වය අවම කිරීම උදෙසා මේ අවදානම අඩු කිරීම සඳහා මේගොල්ලන් නිර්දේශයන් 184ක් ප්‍රකාශයට පත් කරනවා ගුවන් තොටුපළවල් වල ක්‍රියාත්මක කරන්න. ඇත්තටම මේක අංශ 4ක් අතර ඒගොල්ලෝ බෙදා දෙනවා. එකක් තමයි ගුවන් තොටුපළක කොයි ආකාරයටද සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාදාමයන් කළ යුත්තේ, ගුවන් සමාගම් ගුවන් මෙහෙයුම් කටයුතු කරද්දී කොයි ආකාරයටද ඒ කටයුතු සෞඛ්‍ය ක්‍රියාදාමයන් සිදු කළ යුත්තේ, ගුවන් යානා කාර්ය මණ්ඩලයේ පිළිපදිය යුතු ප්‍රියවරයන් මොනවද, ඒ වගේම කාගෝ ප්‍රවාහනය කරන කටයුත්තේදී මේ මෙහෙයුම් කටයුතුවලදී මොන ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුද කියන පිළිබඳව ඉතාමත් පැහැදිලිව ඒ ගත යුතු සෞඛ්‍ය පියවරයන් පිළිබඳව උපදෙස් දීලා තියෙනවා. හොඳයි. එපමණක් නෙවෙයි නජිත් අපේ මේ විවසනයට කලින් මේ වගේ සිවිල් ගුවන් සේවාවට බලපාන විවසන ගණනාවක් ආවා. අපි දන්නවා SARS කියලා ආවා, ඉබෝලා කියලා වසංගතයක් ආවා. මේ හැම අවස්ථාවකදීම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට අපි කියනවා CAPSCA කියලා. ඒකේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වෙබ්සයිට් එක හැම වෙලේම යාවත්කාලීන කරනවා මේ සම්බන්ධව වසංගතයක් ආපුවාම ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා ඒ සඳහා අවශ්‍ය පෝස්ට් දැමීම තුලින්. හොඳයි. ඒ ආකාරයෙන් තමයි ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංගමය ක්‍රියාත්මක වෙන්නේ සහ එහි අර ඒ පහසුකම් අපේ රටට ගලාගෙන ඉන්නේ ආකාරයෙන් එතුමන් සඳහන් කරපු විදිහටම අපේ රටේ ඉතාමත් ඉක්මනින් මේ ගුවන් තොටුපළ කටයුතු ආරම්භ කිරීමට රජය සූදානම් වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන සූදානම් වෙන්නේ. අපි දන්නවා ඔබතුමාලාත් ඒ සඳහා සක්‍රියව දායක වෙනවා. අපි අද දවසේ
සාකච්ඡාව අවසන් කරන්න සූදානම් වෙන්නේ අපිත් එක්ක එකතුනේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සිවිල් ගුවන් සේවා අධිකාරිය නියෝජනය කරමින් එතුමන් පැමිණි පී.ඒච්. ජයකාන්ත මහත්මයා. ඔබතුමන් විශේෂයෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ගුවන් ආරක්ෂණ රෙගුලාසි වශයෙන් කටයුතු කරනවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන අදවසේ අපිත් එක්ක සාකච්ඡාවට එකතු වුණාට අපි සාකච්ඡාව මේ විදිහට අවසන් කරන්න සූදානම්. යලිත් අපි ඔබ මුණ ගැහෙන්න සූදානම් වීකෙන්ඩ් සන්ෂයින් තුලින් ලබන සෙනසුරාදා දවසේ උදෑසන 6ට. සුබ දවසක්. සුබ දවසක්.